අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඒ අවසන් දේශනාව මම ශ්‍රවණය කරා. ඒකේ තියෙනවා උන්මත්තකයයි රජ කෙනයි අතර උදාහරණයක් ඔබ වහන්සේ කියන. පොඩක් ඒක මට පොඩක් උදාහරණ සහිතව ඔබ වහන්සේ පැහැදිලි කරන්න ගොඩක් වැදගත් වෙනවා ස්වාමීන් වහන්සේ. අවසන්. ඒ උපමාව තමයි අපි දෙන්නේ ගන්නවා මේ උපමාවේ අපි දෙන්නේ ගන්නවා එක්කෙනෙක් තමයි රජ කෙනෙක්. ඒ රජතුමාට තියෙනවා සියලුම ඒ රජතුමාට තියෙනවා මේ එයාගේ මුළු රාජ්‍යයම ඊළඟට එයාට තියෙන දේපල එයාට හම්බෙලා තියෙන තනතුරු නම්බුනාම ඒ වගේ එයාගේ සේවකයන් එයාගේ සේනාව මේ ඔක්කොම එකී නොකී එයා කියපු ඒ මුළු ලෞකික එයාගේ මුළු එයාට තියෙනවයි කියලා හිතාගෙන ඉන්න සියල්ලම පවතින්නේ කොහෙද කියලා බැලුවොත් අපිට එක සිතුවිල්ලක තමයි මේ සියල්ලම පවතින්නේ. මට මෙච්චරක් අයිති මට මෙච්චරක් දේපල තියෙනවා මම මේ රටේ අඩු ගානේ මම රටේ රජතුමා කියන එක හරි ඒක පවා තියෙන්නේ අර ඔහුගේ සිතුවිල්ල තුළ තමයි තියෙන්නේ. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තොත් මානසික රෝහලක ඉන්න මානසික රෝගියෙක් ඉන්නවා. ඉතින් මේ මානසික රෝගියාත් හිතන් ඉන්නවා මම රජ කෙනෙක් මට මේ රාජධානිය අයිති මට මෙච්චර සේනාවක් ඉන්නවා මට මෙච්චර ධනෙ තියෙනවා මට මෙච්චර බලය තියෙනවා මට මෙච්චර තනතුරු තියෙනවා නම්බුනාම තියෙනවා ඒ ඔක්කොමත් හිතාගෙන ඉන්න ඔහුගේ අර සිතුවිල්ල තුල තමයි තියෙන්නේ. එතකොට දැන් මෙතන අර රජතුමා සහ අර උම්මත්තකේ අතර තියෙන වෙනස මොකක්ද? මොකද රජතුමාත් සියල්ලම තියනවා කියලා හිතාගෙන ඉන්නේ අර එයාගේ සිතුවිල්ල තුළ එයාගේ සිතුවිල්ල තුළ මවා ගැනීමක් තුළ තමයි ඔහුගේ මුළු රාජධානිය ඔහුගේ සේවකයෝ ධනය එතකොට ওই තියෙන එකී සියලුම කතා ටික තියෙන්නේ ඔහු අර මවාගත්තු ඒ සිතුවිල්ල තුළ ඇතුලේ තමයි ඒ ඔක්කොම කතා ටික තියෙන්නේ. ඒ වගේම තමයි අර උම්මත්තකයත් ඔහුත් රජ කෙනෙක් කියලා හිතාගෙන ඉන්නවා. ඒ සියල්ලක් තියෙන ඔහුගේ මේ සිතුවිල්ල ඇතුලේ තමයි ඒ ඔක්කොම කතා ටික තියෙන්නේ. එතකොට අපි හොඳට බැලුවොත් අර උම්මත්තකයත් තමන්ම අවාගත්තු අර සිතුවිල්ල ඇතුලේ රජයි තමන් මෙච්චර දේවල් තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. රජතුමත් අර තමන්ම අවාගත්තු අර සිතුවිල්ල ඇතුලේ ඒ ඔක්කොම තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් දැන් අන්තිමේදී දැන් දෙන්නටම හම්බෙලා තියෙන එකම දෙන්නේ. දෙන්නගේ කිසි වෙනසක් නැහැ. ඔය දෙක අතර කිසිදු කතාවක් නැහැ. ඉතින් දැන් මේකෙන් කවුද වඩා වාසනාවන්ත කියලා මම හිතුවා. උන්මත්තකයට තමයි වාසනාවන්ත වැඩි හම්බෙන්නේ. ඇයි? එයාගේ කියන බර ගතිය අඩුයි අර. ඔව් දැන් මෙතන දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් රජතුමාට මේ ඔක්කොම නඩත්තු කළ යුතුයි. එහෙමයි. හැබැයි උම්මත්තකයට ඒ නඩත්තු කරන්න කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. දැන් රජතුමා නඩත්තු කරනකොට මෙතන අපි ගත්තොත් දැන් උන්මත්තකයට නැති රජතුමාට තියෙන ෆිසිකල් දේවල් කියන්නේ භෞතික මට්ටමින් දේවල් කියන්නේ. මම මෙහෙම එකක් හිතන්නකෝ. දැන් ඔතන භෞතිකයේ කියන එක අපි හරියට මෙන්න මෙහෙම තෝරගන්න එපා. දැන් අපි හිතමු දැන් කෙනෙක් රජ වෙන්න උත්සාහ කරනවා. මම මේ උපමාවෙන් කියන කතාව තෝරගන්න. හරි. උපමාවේ ඇතුලේ පදිංචි වෙන්න එපා. රජ වෙන්න කියලා උත්සාහ කරන අවුරුදු ගානක් තිස්සේ ඔව් සැලසුම් යොදලා යුද්ධ කරලා ඔව් කරන්න ඕනි වැඩ දැන් රජ වෙනවා කියන්නේ දැන් ඔබගේ එදිනෙදා ජීවිතේ ගන්න. ඉතින් දැන් මේ විදියට දඟලලා මේ රාජධානිය අරගෙන ඔක්කොම කරගෙන මහන්සි වෙලා ඊළඟට අන්තපුරය හදාගෙන සේනාව හදාගෙන ධනෙ හදාගෙන බලය වැඩි කරගෙන ඔක්කොම තනතුරු නම්බිනාම උපාධිද ගෙවල් දොරවල් යාන වාහනද ඔය ඔක්කොම ටික අවුරුදු ගානක් තිස්සේ ඔක්කොම අරගත්තා. ලබා ගත්තා. ඉතින් මේ අවුරුදු ගානක් තිස්සේ ඔබ මේ වෙනුවෙන් මහන්සි වුණා. අවුරුදු 20ක් 30ක් මේ වෙනුවෙන් මහන්සි වුණා. 30 40ක් මහන්සි වුණා. දැන් මේ ඔක්කොම මහන්සි වෙලා දැන් මේ ටිකම ඔක්කොම ඔබට තියෙනවයි කියලා විඳින්න පුළුවන් කොහොමද? දැන් මේ ටික ඔබට තියෙන ඇති බවට විඳින්න පුළුවන් කොහොමද? කොහොමද විඳින්නේ? ඒ සිතුවිලි වලින් තමයි විඳින්න නම් ඔබ සිතුවිල්ලක් හදා ගන්න ඕනි. සිතුවිල්ලක් ඒ කියන්නේ ඔබ මනෝමය වශයෙන් චිත්ත රූපයක් මවා ගන්න ඕනි මේ ඔක්කොම මට තියෙනවයි කියලා.
ඉතින් ඔබ ඔච්චර මහන්සි වුණත් අර ඔබ චිත්ත රූපේ මවාගත්තේ නැත්නම් මේ ඔක්කොම මට අයිති බව මේ ඔක්කොම මට තියෙනවා මේ නම්බුනාම මේ තනතුරු මේ ධනය මේ බලය මේ ඔක්කොම මට තියෙනවා කියලා අර සිතවිල්ල මවාගත්තේ නැත්නම් ඔබට ඒක විඳින්න බෑ. ඔබට කොච්චර කරත් ඔබට විඳින්න වෙන්නේ අර සිතවිල්ල තුළ ඒ ටික මවාගත්තොත් විතරයි. හරිද? ඉතින් ඒක කිසිම මහන්සියක් නැතුව අර පිස්ස ගන්නවා. එහෙමයි. ඉතින් ඔය පුංචි කතාවක තෝරගත්තා නම් එච්චරයි. එහෙමයි. මට තේරුණා. දැන් එතනදී තව එකක් ඔබ තෝරගන්න ඕනි කතාවක් තියෙනවා. ඔබ නිර්වාණය, අවබෝධය, ප්‍රඥාව, මාර්ගඵල කියලා තායි ඔබ හදාගන්න ඕන ඔය වගේම කතාවක්. හොඳයි. ඊළඟ ප්‍රශ්නය අහන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට තියෙන ප්‍රශ්නේ අපි ගිය සුමාරි සලසුමානි සාකච්ඡා කරා මේ ලෝකයේ මම සියලුම දේ තියෙන සිතිවිල්ලක් තුල. එතකොට මට පොඩ්ඩ පැහැදිලි කර දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? දැන් මම ස්වාමීන් වහන්සේගේ දේශනාව අහලා තියෙනවා ඒකේ එක සිතිවිල්ලක් සම්පූර්ණයෙන්ම ඉතුරු නැතුව නිරුද්ධ වෙලා තමයි ඊළඟ සිතිවිල්ල හටගන්නේ කියලා. එතකොට ඊළඟ සිතුවිල්ලට ට්‍රිගර් වෙන ඒ process එක කොහෙන්ද ඒක ට්‍රිගර් වෙලා ඊළඟ සිතුවිල්ල එන්නේ කොහොමද ඒක අප්ඩේට් වෙන්නේ කියන එක පොඩ්ඩ පැහැදිලි කරලා දෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? දැන් මාත් එක දිගටම රැඳී ඉන්න. එතකොට පහසුයි ඔබට මේකට උත්තර දෙන්න. කලින් සිතුවිලි තිබූ බව ඔබට විශ්වාසද? සිතුවිල්ල තිබ්බේ නෑ. කලින් දැන් ඔබ ඔය කියන ආකාරයේ ඔය process එකට ආපු ඔය විදිහේ සිතුවිලි ජාලාවක් තිබී කියන්නේ ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි ජාලාවක් තිබුණු බව ඔබට විශ්වාසද? නෑ දැන් ස්වාමීන් වහන්සේ ෆලෝ කළා අපට ඒක විශ්වාසය නැතිලා තියෙන්නේ. එතකොට ඒක හොඳට එහෙනම් ඔබට මේ ප්‍රශ්නේ මගේ අහන්න ඕනේ නෑ. එතකොට දැන් ඔබ ඒකාන්ත කොට මේ කලින් යමක් තිබුණයි කියලා පිළි අරගෙන තමයි මේක අහන්නේ. හැබැයි දැන් ඔබ කලින් මෙහෙම process එකකට ගිය මෙහෙම සිතිවිලි ටිකක් තිබුණයි කියලා කියනකොට ඔබ කතා කරන්නේ කලින් තිබ්බ එකක් ගැන නෙමෙයි. මේ දැන් මේ මායාව තුළ මැවිච්ච එකක්. ඒක ඔබ අතීතයට ප්‍රොජෙක්ට් කරලා අතීතයේ තිබුණු එකක්සේ සලකලා ඔබ ඒ ප්‍රශ්නේ අහනවා. එතකොට මේ ප්‍රශ්නේ අහනකොට එතකොට ඒ තියෙන process එක ඒ නැති වෙච්ච ඒවා ඒ ඔක්කොම කියනවා අදාළම නැහැ. අදාළ නැති කතාවක් කියනවා. තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඒරෝට අපිට හැමතිස්සෙම සිතුවිල්ලක් එනවනේ. දැන් මේ මොහොත ඇතුළත සිතුවිල්ලක් එනවනේ ස්වාමීන් වහන්සේ කොහෙන් හරි එනවා ඒක. එතකොට මට දැනගන්න ඕනේ මේ මොහොතේ හරි ඒ සිතුවිල්ල කොහොමද වෙන්නේ ඒක. දැන් අපි හිතලා කරන එක නෙමෙයිනේ. එතකොට ඔය ප්‍රශ්නේ එන්නේ කොහෙන්ද? සිතුවිල්ල. ප්‍රශ්නේ එන්නේ කොහෙන්ද? ඉස්සෙල්ලා තිබ්බා කියලා හිතලා තමයි අහන්නේ. දැන් මං අහන්නේ ඔය දැන් ඔය ප්‍රශ්නේ කොහෙන්ද? හිතෙන්නේ මනසේ. දැන් මං ඔබෙන් අහනවා ඔය ප්‍රශ්නේ එන්නේ කොහෙන්ද කියලා. ඔබට ඒකට උත්තරයක් තියෙනවනේ. නෑ ඒකට උත්තරයක් නෑ. ඒක තමයි මගේ අනිත් ප්‍රශ්නේ. සිතුවිලි තියෙන්න කොහෙද කියලා ඒක ඔබ දැන් මෙතන මේ අර හැම වැරද්දම අපි හදා ගන්නවා උත්තරයක් හදා ගන්න. මේ උත්තරේ බොහොම අර කපටි උත්තරයක්. කපටි උත්තරේ තමයි මේ සිත කියන උත්තරේ. ඔව්. ඒකට මේ සිත කියන උත්තරේ ඔබ ඒකට කොච්චර අහුවෙලා ඉන්නවද කියනවා නම් ඔබලා ඔය හැමෝම විශ්වාස කරනවා සිත කියලා දෙයක් තියෙනවා කියලා. ඒක තමයි ස්වාමීන් වහන්සේ මගේ අනිත් ප්‍රශ්නේ මම අහන්න හිටියේ. දැන් මම ඇත්තටම මේක ගැන මෙනෙහි කරලා බැලුවා. දැන් මේ සිත තියෙන්නේ කොහෙද කියලා. හොයාගන්න බෑ. ඒක. හොයාගන්න බෑ කියන්නේ දැන් ඇත්තටම ඔබ සිත කියලා කියන්නේ ඇත්තටම පවතින එකටද සංකල්පයකටද? සංකල්පයකටනේ. ඒ සංකල්පය කියන්නේ ඒ සංකල්පය කොහෙද තියෙන්නේ කියලා අහනවා. ඉතින් එතකොට අපි කරන්නේ මේක මේ ස්ථාවර කරගෙන පදිංචි කරගෙන හැම ප්‍රශ්නෙටම උත්තරේ විදිහට එතනට දානවා. ප්‍රශ්නේ ආවේ හිතෙන්, ප්‍රශ්නේ තියෙන්නේ හිතේ කියලා අපි මේ හැම වෙලාවම අර මල්ලට ඔබනවා. එතකොට මේ මල්ලට ඔබන්න මේ මල්ල බර වැඩි වෙනවා. ඒ බල්ල රොකු වෙනවා.
මේ ස්වාමීන් වහන්සේ තේරෙනවා. එතකොට සිතුවිල්ලකුත් නැත්තම් සිතුවිල්ල තුලින් නම් මමයි ලෝකයයි ගොඩ නැගිලා තියෙන්නේ. එතන මේක නෑ නේද? කිසි දෙයක් නැති තත්යකට තියන යනවා නේද ස්වාමීන් වහන්සේ? ඔව් එතකොට නැත්තේ මොනවද? තිබුණ දෙයක් කියලා කියන්න බෑනේ නැති උනේ. නැති උන දෙයක් කියන්නත් බෑ. තිබ්බේ ඉතින්. එතකොට පොඩ ඉර වෙනවා එතන. ඔව් එතකොට දැන් අපි නෑයි කියලා කියනවා. එතකොට නෑයි එතකොට නැත්තේ මොනවද කියලා තමයි මට අහන්න කියන්නේ. තිබ්බේ නෑනේ නැති වෙන දෙයක්. ඒකයි ප්‍රශ්නේ. මේ ස්වාමීන් වහන්සේ ඔව් ස්වාමීන් වහන්සේ මේ දැන් මට තේරෙන විදියට අපි මෙතන දැනගත යුත්තේ සිතුවිලි මාත්‍රයක තියෙන ඉදප්පට්ඨ සහ ක්‍රියාවලියක් කියන එක නේද කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ මේ අහුන විදිහට දැන් මොකද සිතුවිලි මාත්‍ර ඔබතුමා කියන්නේ ඉදප්පච්චය ක්‍රියාවලිය කියන්නකෝ බලන්න අපිට. ඔව් ඉදප්පච්චය ක්‍රියාවලිය කියන්නේ මේ ඇතිකල්ලි මෙහි කියන ඉදම් හෝති කියන එකේ මේ ඇතිකල්ලි මේ වේ කියන මේ ඇතිකල්ලි මේ වේ මේ නූපදිනකන මේ නූපදී කියන ක්‍රියාවලියට තමයි මම ඉදප්පච්චය මූල ධර්ම කියලා කිව්වේ. ඒ ක්‍රියාවලිය කියලා කිව්වේ ස්වාමීන් වහන්සේ. හරි. දැන් අපි ඔය ඕකෙන්ම ගමුකෝ. අපි වෙනස් කරන්න නැතුව. දැන් ඕක දැන් මහත්මයා ඔය කතාව හේමාල් නේද? ඔව් එහෙමයි. ඔය එතකොට හේමාල් දැන් ඔය කතාව අහගත්තා කොහෙන් හරි බණකින් හරි කොතනින් හරි අහගත්තා. ඉතින් මේ සති ඉදන් හොති කියන කතාව අහගත්තා. දැන් ওই කතාව අහගත්තට පස්සේ නේද ඔහොම එකක් තියෙනවා කියලා දැක්කේ. ඔහොම ධර්මතාවයක් තියෙනවා කියලා දැක්කේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඔබතුමා දැක්කේ තියෙන ධර්මතාවයක්ද අර අහගත්තට පස්සේ දෘෂ්ටිය නිසා ආපු ධර්මතාවයක්ද? මෙහෙමයි ස්වාමීන් වහන්සේ මම තා පොඩ්ඩක් ඒක තව ටිකක් හිතලා බැලුවන් පස්සේ මට තේරුණා දැන් ඔබ වහන්සේ කිව්වා වගේ අර දැන් මම රූපයක් පේන්නේ ඇස ගැන කතා කරන්න බෑ රූපයක් නැතු රූපය ගැන කතා කරන්න බෑ ඇසක් නැතුව. එතකොට මේ දෙක ඇත්තටම ඒ කියන්නේ ඒ දෙක කතා කරන්න බෑ එකක් නැතුව. ඉතින් මට මම ඒ අනුව තමයි මම කතා කරන්නේ. මට ඉදප්පච්චිතා මූල ධර්මයේ මම ඇසුවට පස්සේ ඔබ වහන්සේ කිව්වා වගේ මට තේරුන්නේ ඒක එකක් හා සම්බන්ධ එකක් තියෙන්නේ අනිත් එක නැතුවට. එතකොට ඒ එකක් අනිත් එක හා සම්බන්ධ වුණ තමයි ඇති වෙන්නේ. එතකොට කවදාකවත් එතකොට මේ කියන සිතුවිල්ල වුණත් ඒ හැම සිතුවිල්ලම මේ මූල ධර්මයට අනුව වැඩ කියන්නේ ඒ ක්‍රියාවලිය අනුව තේරෙනවා කියලා තමයි මට තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. මම දන්නේ මම කියන එක තේරෙනවද කියලා ස්වාමීන් වහන්සේ. මම ඒක ඇහුවා. නමුත් ඊට පස්සේ මම තව වැඩිදුර ඒ ගැන හිතුවට පස්සේ තමයි මට මේ වගේ අදහසක් ආවේ. ඔක මහත්මයා අතරමඟ තැනක් විතරයි මේ කතාව. එහෙමයි. එතකොට දැන් ඇත්තටම ඔය කියන ඉදප්පච්චතාවය මේ ඉදම්මි සති ඉදම් හෝති මේ ඇතිකල්ලි මේ වේ කියන ඔය කතාව ඇත්තටම මම ඔබට අර මුලින් දුන්න උත්තරේම තමයි නැවතත් දෙන්න වෙන්නේ. අපි ඒ රාමුවට අනුකූලව බලනකොට දැකපු කතාවක් තමයි ඔය කතාව. එතකොට අපි ඇත්තටම ඔතනදිත් දැන් අපි මෙහෙම එකක් තමයි තියෙන්නේ. ඇස තියෙනකොට ගැන තමයි රූපයක් ගැන කතා කරන්න පුළුවන්. රූපේට තියෙනකොට තමයි ඇසක් ගැන කතා කරන්න පුළුවන් කියලා අපි හදාගන්න මේ කතාව තියෙනවනේ. එතකොට ඒ කතාව ඇත්තටම ඒ කතාව තියෙන්නේ මේ දෘෂ්ටිය ඇතුළෙමයි. එහෙමයි. ඔය තියෙන ඉදප්පච්චතා මූලධර්මයක් තියෙනවයි කියලා අපි ධර්මතාවයක් මෙහෙම ධර්මතාවයක් තියෙනවා කියලා අපි නිගමනයකට එළඹෙනවනේ. එතකොට ඒ එළඹෙන නිගමනය පවතින්නේ මේ දෘෂ්ටිය නිසාමයි. එතකොට ඒ දෘෂ්ටියමයි අපි මේ විදිහට නිගමනයකට පවතින්නේ. ඇත්තටම දැන් අපි ඔය පාවිච්චි කරන න්‍යාය ඇත්තටම අතරමඟ අවස්ථාවක් විතරයි. ඇත්තම කියනවා නම් ඔබ හරියටම මේ කතාව දකිනකොට ওই න්‍යාය දිය වෙන්න පටන් ගන්න. ওই න්‍යාය පව. අත්තරම ස්වාමීන් වහන්සේ මම තව පොඩ්ඩක් ඔය ගැන හිතකොට ස්වාමීන් වහන්සේ අර මට තව ටිකක් අර ආර්ය කියන්නේ මේක හා සම්බන්ධ වෙනකොට ආර්ය ශුන්‍යතාවය ගැන මම දන්නේ නැහැ මම කියන්නේ තේරෙනවද කියන මට හිතුණා මේක උඟක් කියලාට මම ආර්ය ශුන්‍යතාවය කියන්නේ මොකද මේ ක්‍රියාවලිය බලනකොට මට තේරෙනවා ඊට පස්සේ මෙතන අර යමක් කියලා ගන්න දෙයක් පන්නවන දෙයක් මෙතන දෙයක් නැහැ කියලා ස්වාමීන් වහන්සේ කියන අර එතකොට දැන් ඔබට ඔය දැන් හිතන එක හරියද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි මම කියන්නේ. ඕක මම දන්නේ ඕක මේක සූත්‍රයක ඔබ සඳහන් වෙනවා. චූල සුන්නත සූත්‍රය. ඇත්තටම අන්තිමේදී ඔබට ශුන්‍යතාවය කියලා දකින්නේ බොරුවක් ආපහු. ආරි ශුන්‍යතාවය කියලා දකින්නේ බොරුවක්.
මම ඒක නමක් වශයෙන් මම ඒක නමක් මට තේරෙනවා. හරි දැන් ඒ අන්තිමේදී දැන් ඔබට දැන් අපි ශුන්‍යතාවය කියන එක අපි වචනයක් විදිහට නේ පාවිච්චි කරන්නේ. දැන් මේක පවතින්නම බෑ වගේ අපි නිගමනයකට එනවනේ. මට තියෙන ප්‍රශ්නේ මහත්මයා මේකයි. දැන් ඔබ දැන් යම් ඒකාන්ත කොට දැස ගන්න නිගමනයක් තියෙනවා නම් එතන ගැටලුවක් තියෙනවා. එහෙමයි. හරිද? එතකොට දැන් අපි මෙතනින් ඇවිල්ලා අපි මෙතන කන්ක්ලූෂන් එකක නැවතිලා තියෙනවා. කන්ක්ලූෂන් එක නැවතිලා තියෙනවා කියන්නේ ඒ කන්ක්ලූෂන් එකක් ඇත්තටම කන්ක්ලූෂන් එක විදිහට ඔබ දකින්නේ තියෙන එකක් නෙමෙයි. ඔබ කන්ක්ලූෂන් එක විදිහට දකින්නේ ආයි ඉතුරු වෙලා තියෙන දෘෂ්ටියමයි. යමක් කියන එක ආයි යමක් කියන. ඔය දැන් ඔය හරහා ඔබ දැන් සමහර වචන වලින් ප්‍රකාශ කරනකොට ඒක වෙනස් වෙන්න පුළුවන්. අපි වචන වලින් ඔබ ප්‍රකාශ කරන්න හදන දේ පවා එලෙසමයි. එහෙමයි. ඉතින් ඔය තැන රැඳෙන්න එපා. හැම වෙලාවෙදීම අපිට මේ අපි දැන් අන්තිමේදී මේ ශුන්‍යතාවයක් කියලාවත් මෙතන කතා කරන්න බෑ. අපි ශුන්‍යතාවය කියන වචනේ පවා හුදු පණිවිඩයේදීම සඳහා ගන්නා වූ වචනයක් විතරයි. එතකොට දැන් මේ අවසාන වශයෙන් මට ඔබට කියන්න තියෙන්නේ මෙතන කිසිදු නිගමනයක් ඉතුරු වෙන්න විදිහක් නෑ. එහෙම නිගමනයක් ඉතුරු වෙනවා ඒ සෑම විටම නිගමනයේ විදිහට එන්නේ ඔබ ගොඩනගාගත්තු දෘෂ්ටියම හදාගත්තු ඔබේ කියන්නේ ඒ දෘෂ්ටිය තුලින්ම තමයි මේ තියරිය වෙන්නේ. දැන් ඔබ ওই තියරියෙන් බල යනකොට එහෙම එකක්මයි තියෙන්නේ කියලා පේන්න පටන් ගන්නවා. එහෙමයි සමනස්. මේ දැන් මේ ලෝකේ තියෙන පරම ධර්මතාවය මේකයි කියලා පේන්න පටන් ගන්නවා. මේ මොනවාද රතු පාට සංග්ලාස් දෙකක් දාගත්තු මිනිස්සෙක් ලෝකෙ කොහේ බැලුවත් රතු පාට පේනවා වගේ උට පේනවා දැන් මේක මෙහෙමමයි කියලා පේන්න පටන් ගන්නවා. හැබැයි මේ මෙහෙමමයි කියලා පේන්නේ අර දෘෂ්ටියට අනුකූලව. ඒකයි මම කියන්නේ හැම වෙලාවෙම ප්‍රශ්න කරන්න කියලා. දැන් මේ උපමා විදිහට කියන්නේ දැන් පොඩි ළමයෙකුට ඔබට පේන කතාව පේන්නේ නැහැ. ඔහුට පේනවා සියල්ලම පවතිනවා කියලා. කෙනෙකුට තව කෙනෙකුට පේනවා සියල්ලම පවතිනවා. එයා හිතනවා ඔබට පිස්සුයි කියලා. එතකොට ඔබ හිතනවා මම මෙහෙමයි කියලා. අර දැන් මේ රස්සාවල් කරගෙන ගෙවල් දොරවල් හදාගෙන මෙහෙම දුවන මිනිස්සයා එයාට පිස්සු කියලා ඔබ හිතනවා. එහෙමයි ස්වාමීනි. මට ඇත්තම කතාව නම් දෙන්නටම පිස්සු. එහෙමයි ස්වාමීනි. මට තියෙන අර සමාන සමනස්සර යමක් පණවන්න යමක් කියලා පණවන්න දෙයක් මෙතන නැහැ කියන එක තමයි මම ඒක හරි. ඒක හැබැයි මම කියන එක අතරමඟ තැනක් විතරයි කියන්නේ. එහෙමයි ස්වාමීනි. තේරුම් ගන්න. බොහොම ස්තුතියි ස්වාමීනි. අනික් කටේ ප්‍රශ්න අහන්න පුළුවන්. තේරුම් ගන්න. එතකොට ස්වාමීන් වහන්සේ අපි මොකක්ද කරන්න ඕන? සුප්‍රසිද්ධ ප්‍රශ්නේ ඕක. මොකද ඒක දැන් මමට ඒක දැන් සම්දුරු කියන දේ මුලින් හරි මේක එකපාරට නිකන් ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ ඒක හරි අමාරු මේ හරි අමුතුන පස්සේ දැන් ඉතින් ඒ ගොඩක් දුරට එහෙම ඒ විදිහට කල්පනා කළා මට තේරෙනවා ඒ විදිහට බලන්න කෙලෙකට අපි කොහොමද හම්දුනේ ජීවත් වෙන්නේ ඒක ඒතර මහා හරි ලොකු පටලැවිල්ලක වැටෙනවානේ මම බණ කියන ඔබට ජීවත් වෙන්න නෙමෙයි එහෙමයි මම බණ කියන ඔබට විනාශ වෙන්න ඒකත් තේරුණා මම ඔබට දෙන පණිවිඩය මේ දෙන්නේ ඔබට ජීවත් වෙන්න නෙමෙයි මම ඔබට මේ පණිවිඩය දෙන්නේ විනාශ වෙන්න දැන් මෙන්න මෙහෙම ගන්නකො දැන් හැමදාම හැමෝම ඇවිල්ලා අහන ප්‍රසිද්ධ ප්‍රශ්නයක් තමයි එහෙනම් මොකද්ද කරන්න ඕනේ හරිද එතකොට හැමෝම දැන් ඔබ දැන් ඔන්න ඕක තමයි සංසාරය කියන්නේ. ඔය සංසාරය තමයි ඔබ කරන්න වැඩක් හොයන්නේ. මේ මුළු සංසාරය කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. සංසාරය කියන්නේ කරන්න වැඩක් හොයන එක. එක්ක ඔබ ගැලවෙන්න හදනවා මොකක් හරි කරනවා එක්ක ඔබ පවතින්න මොකක් හරි කරනවා එක්ක ඔබ ජීවත් වෙන්න කියලා හරි මොකක් හරි කරනවා. ඒ කියන්නේ දැන් ඔබට ඕනි අර මේ ෆික්ස් වෙච්ච රාමුවක්.
හරි ඒ කියන්නේ ඔබට මේ රාමුවකින් තොරව ඔබට ඉන්න තේරෙන්නේ නැහැ. එහෙමයි. ඒ කියන්නේ ඕක මම අර ඕක ලස්සන උපමාවක් හදලා තියෙනවා. ඒ උපමාව මම දැන් මේ ඔන්ලයින් Zoom ඩිස්කෂන් වල කීප වතාවක් කිව්වා. හැබැයි මම හිතනවා ඒක ආපෝ කියන එක හොඳයි කියලා මේක නැත්තම් මේ කතාව තේරෙන්නේ නැති නිසා. ඒ කියන්නේ දැන් ඔබලා අහලා ඇති අර මේ මොනවාද මේ අර මහදැන මුත්තගේ කතාව. මේ මහදැන මුත්තට හිටියා ගෝලයෝ සෙට් එකක්. එතකොට දැන් මේ ගෝලයෝ ටික මෝඩයි. එතකොට මේ ගෝලයෝ ටික මෝඩ නිසා මේගොල්ලෝ කරන්න වැඩක් කරන්න ඕන විදිහ හැම වෙලාවෙදීම ඒකට අවශ්‍ය මේ ඉන්ස්ට්‍රක්ෂන් එක දෙනවා මහදැන මුත්තා. එතකොට ඒගොල්ලෝ දැන් මේ ඔක්කොම මතක තියාගන්න බෑනේ. ගෝලයෝ ටික කරන්නේ ඒක පොතක ලියා ගන්න. හරිද? එතකොට දැන් එයා කරන හැම ඒ කියන්නේ ඒගොල්ලෝ කරන මොන වැඩේ කරත් ඒ වැඩේ කරන්නේ කොහොමද කියලා අර මහදැනත්තගේ පොතේ ලියන. එතකොට දැන් ඒගොල්ලෝ මොකක් හරි වැඩක් කරන්න ආව ගමන් ඒගොල්ලෝ කරන්නේ අර පොත පෙරලලා බලලා පොතේ තියෙන විදිහට පොතේ තියෙන ඉන්ස්ට්‍රක්ෂන් අනුව කරනවා. ඒ දවසක් ඉතින් මේගොල්ලෝ මෙහෙම ගමනක් යනකොට මහදැනමුත්ත පාරේ තිබ්බ වලකට වැටෙනවා. ඒ වලට වැටුණාට පස්සේ මහදැනමුත්ත ගෝලයෝ ටික මොකද කරන්නේ? පොත ගන්නවා. පොත අරන් බලනවා ගමනක් යන විට මහදැන මුත්තා වලක වැටුණොත් මොකද්ද කරන්න කියලා ලියලා තියෙනවා. දැන් පොතේ ඒක ලියලා නැහැ. දැන් මොකද කරන්නේ? දැන් කරන්න දෙයක් නැහැ. දැන් අර ගෝල දෙක උඩ බිම් බල ඉන්නවා. දැන් මොකද කරන්නේ? හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මහදැන මුත්තා පොතේ ඉල්ලගෙන පොතේ ලියනවා ගමනක් ගිය විට පාරේ යන තිබෙන වලකට මහදැන මුත්තා වැටුණොත් කට්ටියම එකතු වෙලා මහදැන මුත්තා වලෙන් ගොඩට ගත යුතුයි කියලා. හරි. දැන් ඔබලා හැම වෙලාවෙදිම හොයන්නේ මොකක්ද? ඔය මහදැන මුත්තාගේ ගෝලේ ටික වගේ තමයි හැම වෙලාවෙදිම හොයන්නේ. මොකක්ද? පොතේ ලියාගන්න යමක් හොයනවා. මේ ඒ කියන්නේ ඔබට ඕනේ ජීවත් වෙන්න ක්‍රමවේදයක්. හිතන්න ක්‍රමවේදයක්. නිවන් දකින්න ක්‍රමවේදයක්. මොකක් හරි කරන්න වැඩක් හොයනවා. මොකක් හරි රාමුවක් හොයනවා. මොකක් හරි ඒ කියන්නේ හිටගෙන ඉන්න මොකක් හරි ප්ලැට්ෆෝම් එකක් හොයනවා. ඒ පවතින ඕනේ ප්ලැට්ෆෝම් එකක් හොයනවා. ඉතින් ඒ ප්ලැට්ෆෝම් එක ඇතුලේ ඉන්න තමයි ඔබ හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. ඉතින් දැන් මේක නැතුව ඔබට ඉන්න බැරිද? මේව ප්ලැට්ෆෝම් එකක් හරි පික්ස් රාමුවක් නැතුව. ඉතින් මේ නිර්වාණය කියලා කියන්නේ ඔබ තව පික්ස් රාමුවක් හදාගන්න එක නෙමෙයි. මේ විකල යුත්තේ මෙහෙමයි කියලා. දැන් හැම වෙලාවෙදිම කරන්නේ ඔබ මේ විදිහ හදාගත්තු මානසික රාමුවක හිර වෙලා ඉන්න එක තමයි හැම වෙලාවෙම. ඔය හිතන්න ඕනි විදිය, කන්න ඕනි විදිය, බොන්න ඕනි විදිය. හරිද? දැන් මේ විදිහේ රාමුවකට තමයි එන්නේ. කියන්නේ කරන්න වැඩ කරන්න ඕනි විදිය. දැන් ඔබ ඔය කතාව කියනකොටම ඔබ කතා කරන්නේ මේ වර්තමානය ගැන නෙමෙයි. ඔබ කතා කරන්නේ අනාගතය ගැන. දැන් ජීවත් වෙන්නේ කොහොමද කියලා අහනකොට ඔබ අහන්නේ දැන් ඒ ජීවත් වීම කොහෙද පවතින්නේ? ඒකාරියෝ. එතකොට ඔබ මනෝමය වශයෙන් චිත්ත රූපයක් හදා ගන්නවා අනාගතේ ජීවත් වෙනවා. ඉතින් මනෝමය වශයෙන් අනාගතේ ජීවත් වෙන රූපයක් හදාගෙන ඒ ජීවිතේ ගත කරන්නේ කොහොමද කියලා ඔබ ප්‍රශ්න අහනවා. එහෙමයි. ඉතින් එතකොට ඒ එදිනෙදා සාමාන්‍ය ජීවිතය කියලා ඔබ කියන එක කොහෙද තියෙන්නේ? ඒකත් ඉතින් අර හිතේ ඇති වෙච්ච නිකන් ඒක මනෝමය වශයෙන් මවාගත්තු චිත්ත රූපයක් නේ. ඒ අනාගතේ කොහෙවත් පවතින එකක් නෙවෙයි නේද? නෑ. ඉතින් එතකොට දැන් කොහොමද ඉන්න ඕනි කියලා ඔබ මගෙන් අහන්නේ කොතනද? මොකද්ද කරන්න ඕන? පැහැදිලිද? ඔබ ඒක මනෝමය වශයෙන් මවාගත් චිත්ත රූපයක් කියලා තේරුණා නම් ඒක මොකද්ද කරන්න ඕනි, කොහොමද ඉන්න ඕනි, මොනවාද කියන මේ ප්‍රශ්නේ තවදුරටත් අදාළ වෙන්නේ නැහැ නේද? නෑ හාමුදුරුවනේ. දැන් එතනදී ඇත්තටම වෙන්නේ ඔබම එකක් මවාගෙන, ඔබම චිත්ත රූපයක් මවාගෙන, ඒ චිත්ත රූපය ඇතුලේ ඔබ හැසිරෙන්න ඕනි ආකාරය නැත්නම් ඔබ කරන්න ඕනි වැඩ ටික මොනවාද කියලා අහනවා.
කියන්නේ දැන් ඔබ හීනයක් මවාගෙන මේ හීනේ ඇතුලේ මොකද්ද කරන්න ඕනි කියලා වගේ අහනවා වගේ වැඩක් තමයි තියෙන්නේ එතන. එහෙමයි. තේරුණාද? දැන් ඒකයි ඔබ තෝරගන්න ඕනේ. දැන් එතනදී ඔබට මම කරන්න වැඩක් දෙනවා කියන්නේම මොකද්ද? ඔබ ගොඩනගපු හීනෙට මමත් හොයලා. තේරුණාද? එහෙමයි. දැන් මම ඔබට පැහැදිලි කරලා දෙන්න ඕනේ ඔබ මේ හීනෙට අසු වෙන බව. ඔබගේ මේ අසු වීමයි මම ඔබට කියලා දෙන්න ඕනේ. මම ඔබට කරන්න වැඩක් දෙනකොටම මේ අසු වීම කන්ෆර්ම් වෙනවා. එතකොට දැන් පැහැදිලි නැත්නම් ආයෙ අහන්න ඔය කතාව තමයි බොහෝ දෙනෙකුට තෝරගන්න බැරි වෙන කතාව. එහෙමයි. තව පොඩ්ඩක් ඒක මම අහන්නද හම්දුනේ දැන් මම මේ මොහොතේ පැවතෙනවා. දැන් එතකොට ඒක මහා එපා වීමකට යනවා. දැන් තව පැහැදිලි කරන්නට ඒක දැන් මේ මොහොතේ වුණත් දැන් එතකොට හරි ලොකු පැටලවිල්ලක වගේ මහා එපා වීමක වගේ. එතකොට මේක මොකක්වත්ම නැහැ නේද? එතකොට මොකද්ද වෙන්නේ කියලා මම දන්නේ හැමදෙර මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. කන්ෆියුස් වුණා වගේ එකක් තේරෙනවා. එහෙමයි. ඉතින් කන්ෆියුස් වුණා නම් ඕක ආයෙ අතහැරලා දාන්න. ඒ කියන්නේ ඔබ කිසිම දෙයක් ආයාසයෙන් කළ යුතු නැහැ. හොඳට මතක තියාගන්න කිසිම දෙයක් මම මේ කියන කතාවවත් ඔබ ආයාසයෙන් තෝරගන්න යන්නේ යතු නැහැ. ඒ කියන්නේ දැන් අපිට දැන් ඔය වගේ හැඟීමක් එන්නේ අපි මොකක් හරි දෙයක් ආයාසයෙන් කරන්න හදනකොටම අපි ඒ ආයාසය තුළ දුකක් කොට නැගිනවා. එතකොට දැන් ඔබ දැන් මං කියමු කාරණයක් ඔබට තේරුන්නේ නැතුව ඔබ ආයාසයෙන් එක තේරුම් ගන්න හදනකොටම මොකද්ද වෙන්නේ? ඒක දුකක් බවට පත් වෙනව නේද? එහෙමයි. හරි. එතකොට ආයාසයෙන් මොකක්වත් කරන්න එපා. දැන් මම ඔබට දෙන්න බොහොම සරල උපදේශය තමයි ආයාසයක් නැතුව මේ කියන කතාව ඔබ අහගෙන ඉන්න. ජීවිතේ මොකක්වත් මම ඔබට මොකක්වත් කරන්න කියන්නේ නැහැ එතනින්. එකම දේ තමයි ඔබ ආයාසයෙන් කිසිම දෙයක් කරන්න එපා කියලා විතරයි මම කියන්නේ. ආයාසයෙන් කරන්නේ නැතුව මේ දේශන ටික අහගෙන ඒකත් එක්ක රැඳිලා ඉන්නකොට ඔබේ ඔය තියෙන මේ කතාව රීලයි. හැබැයි මේ අර මොකක් හරි අමාරුවෙන් තෝරගන්න මේක තරගයක් නෙවෙයි නෝන. ඒක හොඳට තෝරගන්න. ඒ කියන්නේ දැන් මෙහෙම මේකේ කාට හරි හිතනවා නම් මට තේරුණා කියලා හිතෙනවා නම් තව කෙනෙක් කියනවා නම් මට තේරුණා මට නම් ආම්බුරු කියන එක තේරුණා කියලා හිතෙනවා නම් ඊට වඩා හොඳයි ඔබේ නොතේරුම් කම. එහෙමයි. හරිද? එතකොට මේ හොඳට මතක තියාගන්න මම ඔබට යමක් කියන්නේ තේරුම් ගන්න නෙමෙයි. ඔබේ නොතේරුම්කම පැහැදිලි කරගන්න විතරයි. ඔබ තේරුණයි කියලා හිතන් ඉන්න එකේ මුලාව තෝරගන්න එක විතරයි මෙතනදී මේ ඔබට මම කියන්නේ. ඒ නිසා මේ කිසිම දෙයක් ආයාසයෙන් තේරුම් ගන්න යන්න එපා. ආයාසයෙන් යමක් තෝරගන්න යනකොට ඒක අමාරුවක් ගැටලුවක් වෙනවා තමයි. ඉතින් මම කියන්නේ පුළුවන් තරම් සැහැල්ලු වෙන්න. සැහැල්ලු වෙලා ඒ කියන්නේ මේ අමාරු මේ තියරියක් විදිහට මේක අමාරුවෙන් ඉගෙන ගන්න නැතුව ඒක එහෙම යනකොට ආයි නිවන් දකින්න යනකොට වඩා තියෙන නිවනක් නැති කරගත්තා වගේ වැඩක් නෙවෙන්නේ. තිබිච්ච නිවීම. හරි. බොහොම සරල වෙලා බොහොම සැහැල්ලු වෙලා බණ අහන වෙලාවට බණ අහලා දාන්න අනිත් වෙලාවට ඒක විසි කරලා දාන්න. පැත්තකට විසි කරලා දාන්න. එතකොට පැත්තට විසි කරලා දාන්න මොකක්වත් හිතන්න යන්න බෑ. හිතලා තර්ක කරලා එහෙම කරන්න යන්න බෑ. දැන් මොකක් හරි අපි තුම අමාරු ගානක් හදන්න අපි හිතලා තර්ක කරන්න යනකොටම මොකද්ද වෙන්නේ? අමාරුයිනේ. මේ වගේම අමාරු ගානක් වගේ හිතලා තර්ක කරලා යන කතාවක් නෙමෙයි මේක. ඉතින් බොහොම සැහැල්ලු පුළුවන් තරම් සැහැල්ලුව කියන එකම තුලම ජීවත් වෙන්න. මේ සැහැල්ලුව තුල ජීවත් වෙන්න. දැන් මෙතනදී ඔබ තුල බලාපොරොත්තුවක් තියෙනවා නම් මීට වඩා මම අවබෝධ කරගන්න ඕනි මීට වඩා මම තෝරගන්න ඕනි කියනකොටම
ඉතින් ඒක සමානයිනේ ඔබ දැන් ලෞකික ජීවිතේ තිබුණේ මට මේ මදි තව ඕනි කියන හැඟීමනේ ලෞකික ජීවිතය තුලත් තිබුණේ. එතකොට දැන් අපි ඔබ ලෝකෝත්තර ජීවිතය තුලත් ඔබ යන්නේ ඒ ක්‍රමයට නා. මට මේ දැන් තේරලා තියෙන ටික මදි තව තේරෙන්න ඕනි කියලා යනවනම් දෙකම එකමයි නේද? එහෙමයි හාමුදුරනේ. ඒක අන්න ඒ තත්ත්වයටපත් වෙන්නේ නැතුව බොහොම අන්තිම සැහැල්ලු අන්තිම සරල විදිහට මේක යන්න නොතේරෙන සියලු දේවල් විසිකල්ලා පැත්තකට දාන්න. ඒක තෝරගන්න උත්සාහ කරන්නවත් එපා. එහෙමයි හාමුදුරනේ. හොඳයි. සැහැල්ලුවෙන් ඔබ මේ බණ ටික අහගෙන යන්න. එහෙමයි. දරුවන් සම්මාන. පිංසිත. ගරු ස්වාමීන් වහන්සේ. හලෝ. ඒ කියන්නේ මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන්න කියන එකද ගෙවිච්ච අතීතය ගැන වොරි වෙන්නේ නැතුව එළබෙන්න තියෙන අනාගතය ගැන හිතන්නේ නැතුව living the moment කියන එකද වහන්සේ ඔය කියන්නේ? මම මෙහෙම ගහන්නකො ඔබ දැන් ගෙවිච්ච අතීතයේ විදිහට දකින්නේ මොකද්ද? ඉවර වෙච්ච events මේ වෙලාවේ නැතිව ඊට කලින් තිබිච්ච ඒවා. එතකොට දැන් ඒවා ඉවර වෙලා නම් ඔබට ඒවා දකින්න බෑනේ. නමුත් සමහර වෙලාවට අපි මෙමරයිස් කරනවා නේවා. ඒ මෙමරි එක ඇතුලේ ඉන්නවා. එතකොට දැන් ඔබ මෙමරයිස් කරනවා කියලා දකින්නේ අතීතයේද? නෑ වර්තමානය සංකල්ප ටිකක්. එතකොට ඔබ මෙමරයිස් කරනවා කියලා දකින්නේ අතීතයක් නෙමෙයිනේ. ඔබ ඒ කියන්නේ ඔබ හදපු තීනයක් නේ ඒක. ඒක හරි ස්වාමීන් වහන්සේ. එතකොට අනාගතය කියලා දකින්නේ. ඒත් සංකල්ප ටිකක් හදාගත්ත. ඔව් එතකොට ඔබ අතීතය සහ අනාගතය කියලා දකින්නේ ඇත්තටම සැබවින්ම පවතින එකක්ද? නැහැ. ඔක දැන් live in the moment කියන එකට වඩා එහා ගිය කතාව. ඒක live in the moment කියන්නේ අතීතයේ තිබුණා. හැබැයි දැන් මේක මේ වෙලාවේක අපිට අදාළ නැහැ. අනාගතේ තියෙනවා. හරි. හැබැයි දැන් තාම අනාගතේ ඇවිල්ලා නැති හින්දා දැන් ඒක මට අදාළ නැහැ. හරි. එතකොට අතීතය කියන එක ගෙවිලා ඉවරයි. ගෙවිලා ඉවර හින්දා දැන් මට ඒක අදාළ නැහැ. දැන් මේ තියෙන මට මේ මොහොතේ විතරයි. මම මේ මොහොතේ living the moment. හරි. දැන් living the moment උනාට මොකද වෙන්නේ? සිහින දෙකක් ඇතුලේ තමයි ඉන්නේ. දැන් living the moment උනාට ඔබට හිතෙනවනේ දැන් අතීතේ ඉඳන් ආවයි කියලා. ඔව්. දැන් මේ වෙලාවේ හරි අනාගතේ නෑ. හැබැයි අනාගතයට යයි වගේ හතාසක් තියෙනවනේ ඔබට. අනිවාර්යයෙන්ම. තේරුණාද? ඔව් ස්වාමීන් වහන්සේ. living the moment කිව්වට පොඩි ඒකේ moment නැති ගතියක් තියෙනවා. හරියටම හරි. අන්න ඒකයි තෝරගන්න ඕනේ. දැන් මෙහෙමයි. අතීතය කියන එක හරියටම ඔබ පැහැදිලි කරගත්තොත් අතීතය කියන්නේ මොකක්ද කියන එක. හරි. අනාගතය කියන්නේ මොකක්ද කියලා හරියටම තෝරගත්තොත් ඔබ මොමන්ට් එකක් ගැන ආයෙ එතනින් හර කතා කරන්න වෙන්නේ නැහැ. දැන් මෙහෙම ගන්නකො. දැන් ඒකට අතීතය කියන්නේ කෙලින්ම mental creation එකක් කියලා තේරෙනවද? ඔව් exactly. ඔව් අනාගතය කියන්නේ mental creation එකක් කියලා තේරෙනවද? එතකොට අපි අතීතයක් කියලා කවදාවත් අපි අත්දකින්නේ නැහැ කියලා තේරෙනවද යමක්? ඔව්. අනාගතය කියලාත් අපි යමක් කියලා අත්දකින්නේ නැහැ කියලා තේරෙනවද? එන්නේ එතන මට පොඩි doubtful situation එකක් තියෙනවා සම්මා. නෑ දැන් ඔබ අනාගතය කියලා අත්දකින්න එක නෑ. හරි. ඒක එහෙම නෑ. තේරුණා. එහෙම එකක් තියෙනවනේ. හරි. දැන් එතකොට ඔබ අත්දකින්න එකට පරිබාහිරෙන් අනාගතයක් තියෙනවා කියලා හිතනකොටම ඔබ දැන් මේ වෙලාවේ දැන් හරි ඔබ අනාගතය කියන්නේ ඒක සිහිනයක්. ඒක හරි. ඔබ දැන් අත්දකින අනාගතයේ සිහිනයක්. හැබැයි මේ සිහිනයට පරිබාහිර අනාගතයක් තියෙනවද? සිහිනයට පරිබාහිර අනාගතයක් තියෙනවා. ඒ සිහිනයට පරිබාහිරව අනාගතයක් තියෙනවා කියලා හිතන්නේ. එහෙම අනාගතයක් ඇතයි කියලා ආයි දකින්න ඔබ මොකක්ද? ඒත් සිහිනයක්. ඒ තව සිහිනයක් නේද? ඔව් ස්වාමීන් වහන්සේ. එතකොට ওই සිහිනයට පරිබාහිර අනාගතයක් නැද්ද? සිහිනයට පරිබාහිර අනාගතයක් ආයි සංකල්ප ගොඩක් තියෙනවා. තවත් සංකල්පයක් නේ ඒක නේද?
එතකොට ඒක ඔව් තියෙනවා ස්වාමීන් වහන්සේ. කියලා හරි නැහැ කියලා හරි ඔබ මේ ආයි මේ අනාගතේ තියෙනවා අනාගතේ නැහැ අතීතේ තියෙනවා අතීතේ නැහැ කියලා මේ ඔක්කොම ආයි මේ දැන් හදාගන්න මෙන්ටල් ක්‍රියේෂන් ටිකක් ඇතුලේ මම මේ දැන් කියන වචනේ පාවිච්චි කරනවා. මේ තියෙන මේක ඇතුළෙම තියෙන මේ අර කියන්නේ විකාර සහගත අදහස් ටිකක් විතරයි නේද? අනිවාර්යයෙන්ම. ඔව්. තේරුණාද මම මේ කියන එක? හොඳටම තේරුණා. එතකොට අතීතේ සහ අනාගතේ කියලා මේ ලේබල් දෙක ගහගෙන තියෙන ලේබල් දෙක සම්පූර්ණයෙන්ම ගැටලුවක් තියෙනව නේද? අනිවාර්යයෙන්ම තියෙනවා. ඔව්. හරි. එතකොට දැන් ඔබ වර්තමාන මොහොත කියන්නේ මොකද? අර දෙකෙන් වෙන් වෙච්ච මේ මොමන්ට් එක. මේ දෙක වෙන වෙච්ච එකක් කොහෙද තියෙන්නේ? කන්සෙප්චුවලි හිතන්න අමාරුයි. ඒ වුණාට ඔබ වර්තමාන මොහොත කියන්නේ ওই දෙකේ එකතුවට තමයි. නෑ දැන් මෙහෙම ගත්තොත් මම ඔබ වහන්සේත් එක්ක දැන් සාකච්ඡා කරනවා. ඒක මට අතීතයට සම්බන්ධත් නෑ, එන්න තියෙන අනාගතයට සම්බන්ධ නෑ. මම මේ වෙලාවේ ඒක ફોකස් කරනවා. එතකොට ඒක තමයි මම දකින්න වර්තමානයේ කියලා. දැන් එතකොට ඔබ වර්තමානයේ කියලා ආයි ගහන්නේ ලේබල් එකක් නේද? එහෙම නැතුව අමාරුයි නේද ස්වාමීන් වහන්සේ එක්ස්ප්ලেইন කරන්න? ඔබ ඔක හවතට බැලුවොත් ඒ කියන්නේ දැන් ඔබට බැලුවොත් ඔබට තේරෙනවා ආයි මේ ඔබ අතීතය අනාගතය කියලා ගහලා එක ලේබල් එකක් ගන්න. ඔබ එක වෙලාවට ලේබල් එකක් ගන්නවා අතීතය කියලා. තව වෙලාවකට ලේබල් එකක් ගන්නවා අනාගතය. තව වෙලාවට ලේබල් එකක් ගන්නවා වර්තමානයේ කියලා. හරි. මේ එකටම තමයි මේක එක ලේබල් ගන්න. ඒක පිළිගන්නවා. හරි. හරි. පැහැදිලි. මේ එකම කතාවකට තමයි ඔබ එක එක ලේබල් ගහලා ඊට පස්සේ ඒවා දැන් එක ලේබල් කියන නම් ටික ගහලා ඊට පස්සේ ඒවා අපි තියන පදිංචි කරනවා එක එක තැන්. හරි. ඔයා මෙතන මෙයා මෙතන. හරි. 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 එකම තමයි මෙහෙම ලේබල් එකක වෙන් කරන්නේ. හරි. හරි. පැහැදිලි. පැහැදිලි. ඒ කියන්නේ මම කියන්නේ මෙන්න මෙහෙම හරිද? අපි ඒ මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයාට අපි දානවා සිරිමල් කියලා නම දානවා. සිරිමල් කියලා නම දාලා සිරිමල්ගේ ගම මහරගම කියලා දානවා. හරි. ඊළඟට අපි ඒ මිනිස්සයාටම නම ගහනවා නිමල් කියලා. හරි. එතකොට නිමල්ගේ ගම කොට්ටා. හරි. අපි දානවා. අපි ඊට පස්සේ මේ මිනිස්සයාටම නම දානවා ලක්මාල් කියලා. හරි. හරි ලක්මාල්ම කියලා නම ගහලා අපි එයාගේ ගම දානවා නුගේගොඩ කියලා. හරි. ඉතින් ඒ වගේ තමයි අතීත අනාගත වර්තමාන කියන්නේ. අපි අතීතය කියලා ගහනවා ලේබල් එකක්. මේ අතීතය කියලා ලේබල් එක ගන්න ඔබේ මේ මෙන්ටල් ක්‍රියේෂන් එකටම තමයි. මේ මනෝමය මූලිකව හදාගන්න මේ කතාවටම අපි ගහනවා අතීතය කියන නම ගන්නවා. අතීතය කියන ලේබල් එක ගහලා අපි ඒක තියෙන්නේ මෙතන කියලා අපි ඒකට තැනක් දානවා. ඊට පස්සේ ආයි මෙන්ටල් ක්‍රියේෂන් එකටම අපි අනාගතය කියලා නමක් ගහලා අපි ඒක ගහනවා මෙන්න මෙතන. ඒක ප්ලේස් කරනවා මෙතන. ඒක තැනක ප්ලේස් කරනවා. දැන් මේ යමක ප්ලේස් කරනවා නෙමෙයි ඔබ ඒක ඔබේ ප්ලේස් කිරීමත් ඔබේ මේ ක්‍රියේෂන් එක ඇතුළේම සිද්ධ වෙන එක. ඒ වගේම ඊට පස්සේ දැන් ඒ දෙකටම නැති වර්තමානයක් තියෙනවා කියලා අරගෙන ඒ වර්තමානයේ කියලා නමකුත් ගහගෙන ආයි ඔබ ඒක ප්ලේස් කරනවා තැනක. ඉතින් එතකොට අතීතය අනාගතය වර්තමානයේ කියන තුනම මේ ක්‍රියේෂන් එක ඇතුලේ තියෙන තුනක් නේද? ඒක හොඳට පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඔව් ඒකවල පැහැදිලි නැත්තේ මොකක්ද? ප්‍රශ්නේ මේකයි. උතනම ડિප්‍රෙෂන් හරි ડિප්‍රෙසිව් මෝඩ් එකක් එන තැන මෙහෙම බලුවොත් උදාහරණයක් හැටියට දැන් එන්නේ නැති හීනයක් ගැන හිතන්නේ මෙතන කියලා ලේබල් එකකුත් ගන්න නැතුව ඉන්නවා. ඒ කියන්නේ කාලයකට අහු වෙන්නේ නැතුව ඉන්නවා. නමුත් සමහර වෙලාවට සමහර ඉවෙන්ට්ස් හරි සර්ටන් නේද හැමදෙන්නේ අනාගතයේදී. උදාහරණයකට එක්සෑම් එකක්. දැන් අපි මෙතන ලේබල් මුකුත් ගහන්න නැතුව හිටියට එක්සෑම් එකක් ස්කෙඩියුල් කරලා තියෙනවා. එතකොට අනාගතයක් නැහැ, අතීතයක් නැහැ, මේ මොහොතක් නැහැ කියලා ඉන්න පුළුවන්ද?
ඔය ඔබට එක්සෑම් තියෙන්නේ මට නම් එක්සෑම් නෑ. නෑ මම නිකන් ඒක අර උදාහරණයකට ගත්තේ ඒක මට පැහැදිලි කරන්න වෙන්නේ. උදාහරණයක තමයි මම ඒක තමයි සංසාරේ කියන්නේ ඔබට සර්ටන් වෙච්ච එක්සෑම් එකක් තියෙනවා මට ලියන්න එක්සෑම් නෑ. එතන ඔබ වහන්සේ කියන්නේ කාලයක් නැතුව ගමන් කිරීම. එහෙමද? ඉතින් මට කවුරු හරි දැන් මේ වෙලාවෙත් එක්සෑම් එකක් ගැන පේපර් එකක් ගෙනලා දුන්නා මම ඒකේ කුරුටු ගන්නවා. චිත්‍රාංගන. බඩි කුරුටු වගේ. තේරෙනවා වට කියන්නේ හොඳටම. හරි ස්වාමීන් වහන්සේ මට තේරෙනවා. ඒක හරි වලට ඒ රිලැටිවිටි එක මට තේරෙනවා. මම වීඩියෝ වගේ කියන වගේ ගැඹුරක් තියෙනවා බල්ලා තෝරගන්න. මට ඒක තේරුණා කියපු දේ හොඳටම. ගොඩක් පිං ස්වාමීන් වහන්සේ. අවසර සමාසයනද? ඔව් එහෙනම්. සමාසයේ දැන් මම සමාසයේ සාකච්ඡා ටික කාලයක් ඉඳලා අහගෙන ඉන්නවා. මම ඉතිසලා ප්‍රශ්න කිහිපයක් අහුවා. මට දැන් මේ ඉස්සලාපු ප්‍රශ්නට සම්බන්ධව තමයි තියෙන ප්‍රශ්නේ. දැන් සමාන්ස් මම තව පිටත් දේවල් තව ගුණා සමහරක් වෙලාවට දැන් මේ ප්‍රසන්ට් මොමන්ට් එක කියන එකේ තමයි නේද සමාන්ස් දැන් අපිට දැන් කන්ඩිෂන් වෙලානේ තියෙන්නේ. අපි දැන් කාලයක් තිස්සේ දැන් අපේ හිත කන්ඩිෂන් වෙලානේ තියෙන්නේ හැමතිස්සෙම එක තැනක ඉන්න බෑ කියලා. දැන් මේ සමාන්ස් කියන කතාව හොඳටම තේරුන්නේ නැතුණ ජනතා දුරකට මට තේරෙනවා. දැන් ඉස්සෙල්ලා කතා කරපු කෙනා කිව්වා වගේ පාස්ට් එකයි ෆියුචර් එකයි ගැන මේ වැඩිම ප්‍රශ්න තියෙන්නේ දැන් ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉන්නවා නම් කියන්නේ දැන් කරන් තියෙන දේ කරගෙන දැන් සමහරට කතා කරා ඊට පස්සේ කුතෙච්චලා බරක් ගන්න නැතුව සහැල්ලුවේ ඉන්නෝගේ ඒ විදිහට ඉන්න කියලා සමහරට කියන්නේ එහෙම නෑ ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉන්න දෙයක් නෑ. ඔව් ඉන්නවා කියලා නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ඉස්සරහට එන්න දෙයක් කරනවා. එතනින් එහාට මොකද එච්චරම බරක් නැතුව ඉදිරියට යනවා නේ එහෙම කියන්නේ. නෑ එතකොට තියෙන්නේ ඔබ ඉන්න ප්‍රසන්ට් මොමන්ට් එකේ නෙමෙයි. ඔබ ඉන්න අනාගතේ. දැන් ඔබ මට කිව්වොත් එන ඔය කියන්නේ ඔය ඉන්නවා වගේ කතාවක් නේ කියන්නේ නේ. එහෙමයි සමාස. මේක ප්‍රශ්නේ තියෙන්නේ. දැන් එතකොට ඔබ ඔහේ ඉන්නවා තමයි. එතකොට ඔහේ ඉන්නවා කියලා ගන්නකොට ඔබ ඉන්නේ කොහෙද? ප්‍රසන්ට් මොමන්ට් එකේ නේ. ප්‍රසන්ට් මොමන්ට් එකේ සමාන ඉස්සලා කියපු කෙනා අහපු ප්‍රශ්නම වගේ තමයි මගේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මම සමානට දැන් කතා කරනවා. දැන් මහත්මයා ගන්නවා මෙන්න මෙහෙම. නම් මොකද්ද කිව්වේ? මගේ නම දේවින්ද. ඔව් දේවින්ද එතකොට දේවින්ද දැන් ගන්නවා දැන් ඔහේ ඉන්නවා කියලා. හරිද? දැන් ඔහේ ඉන්නවා කියලා ගන්නකොට අපි ඔහේ ඉඳීමක් ගැන කතා කරන්න පුළුවන්ද අපිට ප්‍රසන්ට් මොමන්ට් එකේ කතා කරන්න පුළුවන්ද ඔහේ ඉඳීමක් ගැන? අපිට ඔහේ ඉඳීමක් ගැන කතා කරන්න වෙන්නේ එක්ක පාස්ට් එකේ එක්ක ෆියුචර් එකේ නෙමෙයිද? ඔව් ඒක ඇත්ත. එතකොට අපි ඔහේ ඉන්නවා කිය හරි දැන් එහෙනම් අපි එහෙනම් ඔය එන විදියක් වෙන විදියක් බලාගෙන ඔහේ හරි ඉන්නවා එහෙම නැත්නම් අපි නැත්නම් මෙහෙම කියමුකෝ ඔබ කියනවා මේ එහෙනම් ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉන්නවා කියලා ඔබ කියනවා ප්‍රසන්ට් මොමන්ට් එකේ තමයි ඉන්න ඕනි කියලා ඔබ කියනවා ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉන්නවා කියලා. එතකොට දැන් ඔබ ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉන්නවා කියලා කියනකොට ඔබ කතා ඒ ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉන්න පුළුවන් එක්ක පාස්ට් එකේ එක්ක ෆියුචර් එකේ නේද? තියෙන හින්දා තමයි ප්‍රසන්ට් එකක් කියලා පැනවෙන්නේ. නෑ එහෙම නෙවෙයි. දැන් ඔබ කියනවා ප්‍රසන්ට් මොමන්ට් ඒ කියන්නේ දැන් අතීතේ අනාගතේ ඔක්කොම අතහැරලා දාලා ඔබ ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉන්නවා කියලා කියනවා. ඒකත් ඉතින් සුළු වශයෙන් බැලුවොත් එහෙම පොඩි පාස්ට් එකේ පොඩි ෆියුචර් එකේ ඒකෙත් තියෙන අපිට. එතකොට දැන් මේ හොඳට මේ කියන කතාව තෝරගන්න. දැන් ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉන්නේ කොයි වෙලාවෙද? ඔබ ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉන්නවයි කියලා ඒ කතාව කියනකොටම ඔබ කියන්නේ එක්ක අතීතයක් නෙමෙයි නැත්නම් අනාගතයක් ගැන නෙමෙයිද? ඔව් ඉතින් ඒකත් කාලය හැටියට බලුවොත් එහෙනම් ඒක ඇත්ත තමයි සමාජ. එතකොට ප්‍රසන්ට් මොමන්ට් එකක් කියලා පනවන්න බෑ කියලා. ඔබට මම ඔබට කියන්න හදන්නේ එතකොට මේ ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉන්නවා කියන එක මුලාවක් නේද ඇත්තට? ඔය තමයි තේරුණාද දන්නේ?
නෑ තේරුණා සමාන්සේ ඒ කියන්නේ දැන් ප්‍රසන්ට් මොමන්ට් එක කියනකොටම මේ අතීතයක් සහ අනාගතයක් පනවලනේ ප්‍රසන්ට් මොමන්ට් එකට ඒ කතාව නෙමෙයි මම කියන්නේ. හරිද? දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මහත්මයාට කතා කරලා කියනවා ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉන්න එක තමයි කරන්න තියෙන්නේ කියලා කියනවා. එතකොට මෙයා කියන්නේ හරි ගියද වැරදිද? ඒකත් කිරීමක් වෙනවා නේ සමාජ ඉස්සලා කිව්වා වගේ. ඒකත් කිරීමට වඩා මේක වැරද්ද හරියට තෝරගන්න. එයා කියනවා ප්‍රසන්ට් මොමන්ට් එකේ තමයි ඉන්න ඕනි කියලා. ප්‍රසන්ට් මොමන්ට් එකේ හිටියනම් හරි කියලා කියනවා. අවිත යා කිව්වට පස්සේනේ මම ඉන්නේ. එතකොට මම ඒක පහුගිය නෑ එහෙම ඔච්චර සංකීර්ණ කරගන්න එපා. හරිම සරල විදිහට ගන්න. එයා කියනවා ප්‍රසන්ට් මොමන්ට් එකේ තමයි ඉන්නේ කියලා. එතකොට මෙයා මේ කතා කරන ප්‍රසන්ට් මොමන්ට් එක කොහෙද තියෙන එකක්ද? ඒක යා කිව්වට පස්සේ වෙන ෆියුචර් මොමන්ට් එකේ ඇතුළත තුර එතකොට මෙයා මම මේ හරි ප්‍රසන්ට් මොමන්ට් එකේ හිටියනම් හරි කියලා මෙයා කතා කරන්නේ ප්‍රසන්ට් මොමන්ට් එකක් ගැනද නැත්නම් අනාගතයක් ගැනද? එයා අනාගතයක් ගැනනේ කතා කරන්නේ. මොකද එයා එතකොට මේ ප්‍රසන්ට් මොමන්ට් එකේ තමයි ඉන්නවා කියනකොටම ඒකේ එක රාමුවකට කොටු වෙලා කියලා තේරෙන්නේ නැද්ද? පොඩ්ඩක් හිර වෙනවා සාමාන්‍යයෙන් හැබැයි මට තේරෙනවා සාමාන්‍යයෙන් කියන එක මොකද ඒක ප්‍රසන්ට් මොමන්ට් එකක් කියලා පනවන්නකොටම ෆියුචර් එකයි පාස්ට් එකයි ඔව් ඒකම කතා කරන්නේ ඇත්තටම ආයි ෆියුචර් එක ගැන කතා කරනවා. ඔව් ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉන්නවා කියලා කවුරු හරි කියනකොටම ඒක කියන්නේ ෆියුචර් එක ගැන කතා කරනවා. ඔව් සාමාන්‍යයෙන් ඉන්නවා කියන්නේ දැන් ඔබ ඉන්නවා කියලා. ඉන්නවා කියනකොටම ඔබ කතා කරන්නේ ෆියුචර් එක ගැන. දැන් මෙතන සාමාන්‍යයෙන් ඊගෝ එකක් වෙලා අපිට දැන් මේක කන්ඩිෂන් වෙලා නේද තියෙන්නේ සමාජයේ. ඒක ප්‍රශ්නයක් නේද සමහර. මොකද එහෙම නැත්තම් ඊගෝ එකේ තියෙන ප්‍රශ්න මොකද? ඊගෝ එකේ තියෙන හොඳයි. ඒ වුණාද ඒක කන්ඩිෂන් වෙලානේ තියෙන සමහර. අපි හැබැයිසම එක්කෝ පහුගිය එක හරි ඉස්සරහට එන එක ගැන කාරි හිතන්න නැතුව ඉන්න බෑනේ නේද සමහර. එතන දැන් ප්‍රසන්ට් මොමන්ට් එක ඒකට අසරණත්වම ගන්න පුළුවන් වෙන්නේ ප්‍රසන්ට් මොමන්ට් එක නේද? මම දැන් ඔබට දැන් ඉස්සෙල්ලා අර මම ඊගෝ එක ගැන කීප එකට එන්නම්. ඒක දැන් නැත්තම් ඔය උඩින් අල්ල ගන්නවා ඔබ. දැන් ඉස්සෙල්ලාම කිව්වහම දැන් ඔබට තේරෙන්නේ නැද්ද ප්‍රසන්ට් මොමන්ට් එකක් කියලා එකක් පවතින්නේ නැහැ කියලා? පවතින්නේ නැහැ හැබැයි තේරෙන පරිතිනවා වගේ දැනෙනවා. දැන් එතකොට ප්‍රසන්ට් මොමන්ට් එකක් කියලා එකක් පවතින්නේ නැහැ කියලා තේරුණා නම් එතකොට නැති එක ඉන්නේ කොහොමද? ඒක තමයි ඊගෝ එකේ ප්‍රශ්නේ නේද සමහර. නෑ ඒක ඊගෝ එකේ ප්‍රශ්නේ නෙමෙයි. දැන් ඊගෝ එක අපි පොට්ටක් පැත්තකට තියමුකෝ. එතන ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරුණා. එතන ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරෙනවා. වචන වලින් කියන එක හොඳට මම මේ කියන කතාව තෝරගන්න. ප්‍රසන්ට් මොමන්ට් එකක් කියලා එකක් පනවන්න පුළුවන්ද? ප්‍රසන්ට් මොමන්ට් එකක් කියලා පනවන්න බෑ. එතකොට නොපැන වෙන නොතිබෙන දේ එතකොට නොතිබෙන එකක ඉන්න පුළුවන්ද? වචන වල හැටියට කිව්වොත් බෑ බෑ ඉන්නවනේ දැන් සාමාන්‍යයෙන් දැන් කතා කරන්නේ. එතකොට දැන් නැති එක ඉන්න හදන එක නෙමෙයිද මුලාව? ඉන්න හදන කියන එක හරි සාමාන්‍යයෙන් ඉන්න හදනවා කියන්නේ දැන් ඔබ මාටකින් අහන ප්‍රශ්නේ තමයි ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉන්න බෑ කියන එකද කියන්නේ. ඉතින් මමත් කියන්නේ ඉන්න බෑ කියලා. ඒ වුණාට සමාජයෙන් දැක්ක සමාජයත් එක්ක මම කතා කරනවා. දැන් සමාජයේ උනත් දැන් එන්න සුමානි හරි අපි ආපහු තව Zoom සාකච්ඡාවක් පවත්වනවා කියලා එහෙම එකක් පනවනවානේ. ඉතින් ඒ කියන්නේ බරක් හැදියලා ගන්න නැහැ. හැබැයි ටික තිබ්බොත් කතා කරනවා එහෙම නැත්නම් නැහැ කියලා නේ. දැන් ඊළඟට සුමානි ඇවිල්ලා මම සමාජයෙන් ආපහු අහන්න පුළුවන්. ඒ මම කියන්නේ ඒක නිකන් සාමාන්‍යයෙන් මේ ඒක විතර බරක් ගන්න නැතුව සාමාන්‍යයෙන් ඉන්න විදිහද සමාජය කියන්නේ ඒකයි මට. ඉතින් දැන් මේ මම ඔබට කියන්නේ මෙහෙමයි. දැන් ඔක වෙනස වෙන්නේ මහත්මයා මෙන්න මෙතරයි ඔය වෙනස වෙන්නේ. හරිද? දැන් අපි පොඩි දෙවිඳ මේ දැන් පොඩි ළමයි ටික සෙල්ලම් කරනවානේ. පොඩි ළමයි ටික සෙල්ලම් කරනකොට ඒගොල්ලන් කරන ඒ සෙල්ලම් කරන කාර් බෝනික්කෝ කොම්පිට්ටු ඔක්කොම ඇත්තනේ. කොමැත්ත ඒගොල්ලන්ට ඇත්ත කියලා ඒගොල්ලෝ හිතන් ඉන්නවා. ඔබ දැන් කියන්නේ ඔබ දැන් වැඩි හිටිය බවට පත් වුණාන් පස්සේ සෙල්ලමක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට දැන් අර පොඩි කාලේ කාටුන් එකක් බලනකොට ඒ කාටුන් එකේ ඉන්න ඔක්කොම චරිත ටික ඇත්ත. හැබැයි දැන් ඔබ ලොකු වුණාම කාටුන් බලන්න පුළුවන්. තාම බලනවා.
එතකොට අර බාර තියනවද නෑනේ. එතකොට ඒක තමයි තියෙන විනෝදයක් විතරයි. එහෙමයි තේරෙනවා. දැන් මෙතන හොඳට තෝරගන්න. දැන් මේ සම්මුතිය කියන එක තෝරගන්න. ඉස්සලාම සම්මුතිය. දැන් අපි අතීතය, අනාගතය, වර්තමානය කියලා මේ පනවල තියෙන ටික සම්මුති කියලා තේරෙනවද? ඒක තේරෙනවා හොඳටම. එතකොට සම්මුතිය කියන්නේ බොරුවක් කියලා තේරෙනවද? ඒකත් තේරෙනවා. සම්මුතිය බොරුවක් කියලා තෝරගෙන අපිට ඕනනම් ආයි සම්මුතිය පාවිච්චි කරන්න පුළුවන් එච්චරයි. ඉතින් වෙන choice එකක් නෑ නේද සාමාන්‍යයෙන්. දැන් මේකට තමයි කෝප්පි කියනවා. එච්චරයි. ඉතින් ඒක කරන්නම වෙන දෙයක් නේ සම්මාන්සේ. ඒක අම්මාන්සේට දැන් ඒකට කියලා කරන්න වෙන දෙයක් නෙමෙයි. මට ඕන මේකට පුටුව කියලා කියන්නත් පුළුවන්. ඒක ඉතින් ඒක හරි මේක තේරෙනවා සාමාන්‍ය පුටුවක් කිව්වට කවුරුද වෙන කවුරුත් පිළිගන්නේ නැහැ නේද එතන පුටුවක් කියලා. ඉතින් මට ප්‍රශ්නේ පුටුවක්. තේරෙනවා ඒ වුණාට සාමාන්‍ය දැන් ඒක පුටුවක් කිව්වට ඒකට සාමාන්‍යයට විතරයි මේක පුටුව. ඔතන තමයි ගැටලුව තියෙන්නේ. දැන් ඔබ අර කෝප්පේ කියන එකට බොහොම දරුණු විදියට බැඳිලා ඉන්නේ. ඉතින් අපි දෙන්නට එකතු වෙලා අපි සම්මුතියක් හදාගමු, පළුත් එකක් හදාගමු. අපි කියමු. ඔව් එහෙම කරන්නත් පුළුවන්. එහෙම කරන්නත් පුළුවන් මට තේරෙනවා. ඉතින් අපිට ඒක මොකද ඒකට තියෙන බාධා? එතන බාධාවක් නැහැ. ඉතින් ඒක කියන්නේ ඉතින් දැන් සාමාන්‍ය කියන විදිහට මේ අද පොඩි දරුවගේ මේ උපමාවට ජීවත් සාමාන්‍යයෙන් එතන දැන් පොඩි දරුවට එතන ඒගොල්ලන්ට කිසිම පාරක් නෑ. ඔබ මං කියපු කතාව හරියට තෝරගත්තේ නෑ. මෙන්න මේ හරියට කතාව තෝරගන්න. ඔබ බැඳිලා ඉන්නේ කෝප්පේ කියන වචනේට. ඔව් ඒක තේරෙනවා. තේරුණා? ඔබ බැඳිලා ඉන්නේ අතීතයේ කියන වචනෙට. ඔබ බැඳිලා ඉන්නේ වර්තමානයේ කියන වචනෙට. ඔබ බැඳිලා ඉන්නේ අතීතයේ කියන වචනෙට. ඒ වචනෙටයි බැඳිලා ඉන්නේ. මේ වචනේ කිසි වටිනාකමක් නැහැ නේ. අපිට මේක හරි මේක දැන් කෝප්පේ කිව්ව දැන් අපි ඔක්කොටම එකතු වෙලා මේ සම්මුතියක් ගහගන්න පුළුවන් නෑ. කෝප්පේ නෙමෙයි මේ පුට්ටුව. අපි පුට්ටුව කියලා කියනවා හිතේ ඉඳන්. දැන් මේ වෙලාවේ ඉඳන් අපි ගහගත්ත සම්මුතිය. ඒක ගහගත්තාම අපි අවුල් යන්නේ. දැන් එතකොට දැන් මම මේ ඔබට කියන්නේ උපමාවයි කෝප්පෙට මොකක්වත් වෙලා නැහැනේ. ඔබ දාගත්ත සම්මුතියේනේ අවුල් වෙලා තියෙන්නේ. ඔව් සම්මුතිය දැන් සෝමාන්තට පේන කෝප්පෙද මට පේනවා නෑ ඒතර මහා සංකීර්ණ කරගන්න යන්න එපා. ඒ ඔබට පේන කෝප්පෙද මට පේන කෝප්පෙද කියලා. අපි කෝප්පේ තියෙනවා කියලා අරගෙන වැඩේ කතා කරමුකෝ. බොහොම සරලව. හරිද? එතකොට කෝප්පේ තියෙනවා කියලා අපි සරලව කතා කරලා දැන් අපි මේක පනව ගන්නවා සම්මුතියක් හෙට ඉන මේකට කියන පුටුව කියලා. ඔබයි මායි සම්මුතියක් පනවනවා. දැන් මේක කියනකොටත් අවුල්නේ කතාව. හරි. ඔව්. ඊට පස්සේ දැන් ඔබ අපි වෙන ෆ්‍රේම් එකකට වැටෙනවානේ සාමාන්‍යයෙන්. හරි වෙන ෆ්‍රේම් එකකට වැටෙනවා. ඒක හරි. එතකොට අපි දැන් ෆ්‍රේම් එකක් කියලානේ දන්නවනේ. ඔව්. හරි. දැන් එතකොට අපිට ෆ්‍රේම් එකක් කියලා දන්නවනම් අපිට මේකට ඕන එකක් කිව්වත් එකයි පුටුව කිව්වත් එකයි මේස කිව්වත් එකයි මොකක් මේක තියෙනවා කිව්වත් එකයි නැයි කියලා කිව්වත් එකයි මොකක් ප්‍රශ්නයක් තියෙනවද? කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට ඕනනම් පාවිච්චි කරන්න පුළුවන් නේ. ඕනනම් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි දැන් හොඳට බලන්න ඔබ බැඳිලා ඉන්නේ මොකටද? අර වචනෙට. හැබැයි සමාජයට සමාවෙන්ද මේ අනිත් කට්ටිය වෙලා ගන්නවා නම් මම පොඩ්ඩක් නෑ කමන්නේ ඒක හොඳයි ඒක අනිත්යට මම හිතන්නේ ඒක හරි වැදගත් ඒ කතාව. නෑ ඒක ඉතින් සමාජය දැන් මං අහපු මුල් ප්‍රශ්නෙටම ආපහු ඒක යනවනේ. දැන් ඒක තමයි දැන් පනව ගන්න අවශ්‍යතාවයක් නෑ ප්‍රසන්ට් මොමන්ට් එක කියලා ඉඳලා දැන් කරට දේ කරලා කෝප්පෙට කෝප් කියන්නේ ප්‍රසන්ට් මොමන්ට් එක කියන වචනයක් විතරයි. ඔව් හරි වචනයක් නෙමෙයි වචනෙන් එහාට ගිහිල්ලා දැන් ඉතින් සමාජය දැන් අපි දෙන්න කතා කරනවා. අපි දෙන්න කතා කරලා සාකච්ඡා විතර වෙලා ඊට පස්සේ ඊළඟට වෙන එක ඔය මේ ඒ විදිහට මේව කරලා දෙන තිබ්බොත් එහෙමයි එහෙම නැත්නම් නෑ කියලා එතනින් එහාට උදොත් එතනින් එක කරේ අඩුම ගානේ අර තියෙන දුක හරි මේවා එකත් එක්ස්පෙක්ටේෂන් එකක් නැති වෙනවනේ එතන ඒකට ඒක ඊගෝ එකේ ඒ කියන්නේ ඒක ඔක්කොම මේක පැනවෙන්නේ ඊගෝ එකකින් නන්නේ සාමාන්‍යයෙන් ඊගෝ ඒක තේරෙනවා
ඒක කියන්නේ තමන්ගේ කියලා මේ වෙලා තමන්ට තමයි හරියට තේරෙන්නේ එහෙම කියලා තමන්ගේ කම එන්නේ කොහොමද? තමයි කම එන්නේ ඉතින් කියන්නේ කාලයත් මේ වෙලා ස්පේස් එකත් ඇත්ත කියලා හිතලා ඒ දෙකෙන් තමයි තමන්ගේ කම එන්නේ නේද? ටයිම් මේක ඔක්කොම වෙන්නේ ටයිම් ඇන්ඩ් ස්පේස් එකකින් හින්දානේ සමහරවිට. ඒ දෙක පැනවිලා තියෙන හින්දානේ. ඉතින් ඒ දෙකට ඇලිලා ඉන්න හින්දා දැන් ඒකයි දැන් මේක එක ආයතනයක් දැන් අපි මෙච්චර වෙලා කතා කරේ මේ ටයිම් එක ගැන. ඉතින් ඒ ටයිම් එකෙන් ඒ පහුගිය එකටත් ඉන්නතු ඉදිරියටත් නැතුව මේ මොහොතේ වෙන දැන් මේ මොහොත කියලා අපි දැන් සාමාන්‍යයෙන් දැන් මම හරියට ඊටපස්සේ වෙන දේ වෙලකන් මේ මොහොතේ ඉන්න දේ කරකට මෙච්චර ප්ලෑනින් එකක් මුකුත් කරට සාමාන්‍ය දෙයක් නෑ. වතුර එක බොන්න ඕන නම් ඒ වෙලාවට වතුර ගිහිල්ලා බොනවා. එහෙම නැත්නම් සාමාන්‍ය දෙයක් කරන මේක ගිහින් ජීවිතේ ඉන්න ඊගෝ එක කියන එක උට වඩා එහාගේ කතාවක්. දැන් අපි කතා කරනවානේ අනාගතයක් ගැන. එහෙමයි සාමාන්‍ය. එතකොට අපි කතා කරනවානේ වර්තමානයක් ගැන. අපි කතා කරනවා අතීතයක් ගැන. එතකොට මේ තුනම පවතින්නේ එකටද නැද්ද? එකට පවතින. එතකොට එකට පවතින. ඔව් එක එකට පවතින කියන්නත් බෑ. ඔව් දැන්ට මං කියන්නේ එකට පවතිනවා කියලා. නැත්තම් මට මේ ඔබට පණීඩිය දෙන්න බෑ. හරිද? එතකොට දැන් මේකේ අපි මේ එකට පවතින එකම අපි දෙකකට කඩා ගන්නවා අතීතයයි වර්තමානයයි. එහෙම නැත්නම් අනාගතයයි වර්තමානයයි. එහෙමයි. අපිට වර්තමානයක් ගැන හිතන්න බෑනේ අතීතයකින් තොරව. ඒ කියන්නේ අනාගතයකින් තොරව. ඔව්. තේරෙනවා. එතකොට මෙහෙම අරගෙන මේ දෙක අතර ગેප් එකක් හදා ගන්නවා නේද? ඔව්. පොඩි හැටියට හරි පොඩි ગેප් එකක් හරි තියෙනවා. මෙන්න මේ ગેප් එකට තමයි මානෙ කියන්නේ. ඒක ඉංග්‍රීසියෙන් ඊගෝ කියන වචනයට වඩා එහා ගිය කතාවක්. ඉංග්‍රීසියෙන් ඊගෝ කියලා කියන්නේ පුද්ගලයේ පනවලේ පුද්ගලයාට තියෙන මමත්වය ගැන කතා කරනවා. එහෙමයි සමහර. හරිද? ඒ කියන්නේ පුද්ගලයේ පනවලා ඔහුගේ තියෙන මමත්වය ගැන කතා කරන ඊගෝ කියනකොටම අපි මං හිතන්නේ ඒකට ඉංග්‍රීසියෙන් මේ පරිවර්තනය කරන්න පුළුවන් වචනයක් තියෙනවාද කියලා මේ මාන කියන එකට. ඒකට මෙතන මේ කතා කරන මාන කියන එක ඒක එහෙම එකක් නෙමෙයි. ඒ කියන්නේ ඔව් අර කාලය නිසා ඊගෝ එකට වඩා එන සියුම් කතාවක් ඒක. ඔය කියන්නේ අර ස්වාමීන් කියන එක මට කියන අර කාලය කියලා පැනවුවම ඒකින් අර එන තියෙන පොඩි ગેප් එක හරි එතනින් තමයි ඒක පැනවෙන්නේ. ඒ ગેප් එක තමයි මානේ. ඒක හරියට අපි කියන නිකන් අර මැනීම වගේ එකක්. මොකද්ද ඒකට ඒක කියන හොඳම වචනේ මට එන්නේ නැහැ දැන් මේ වෙලාවේ. මේෂා කරනවා කියන එක. මේෂා කරනවා කියන එක ආසන්නින්ට මේනවා හැබැයි හරිම තේරුම යනවද දන්නේ නැහැ. ගැප් ඒකට තේරුමක් හොයන්න යන්න එපා. ඔකට අපි එකතු වෙලා සම්මතයක් මේ වගේ ඔන්න දැන් දාගන්න පුළුවන් අපිට පුටුවක ඒ වගේ එකක් දාගන්න එකනේ අපි කරන්නේ. ඒක නැතුව මේ වචනේ අමතක කරලා මම මේ කියන්න හදන එක තෝරගන්නකො. ඒක අර පර්සනල් ඊගෝ කියන එකට වඩා වෙනස් එකක්. දැන් අපි හුඟක් වෙලාවට අපි ඉංග්‍රීසි භාෂාවේ තියෙන ඊගෝ කියන වචනේ අපි පාවිච්චි කරන්නේ පුද්ගලයේ පනවල ඒ පුද්ගලයාගේ තියෙන පුද්ගලයාගේ තියෙන ඊගෝ එක මමත්වය ගැන කතා කරන්නේ. හැබැයි දැන් මේකේ කතා කරන්නේ ඊට වඩා එහා ගිය කතාවක්. එතන තියෙන හුඟා ගියාට පස්සේ ඊට කලින් මේ තියෙන මේ මැනීම ගැන කතා කරන්නේ. ඔව්. ඒක මේ වෙන් කිරීම. ඔව්. ඒ වෙන් කිරීමට අහු වෙලා ඉන්න හින්දා තමයි සාමාන්‍ය හැමතිස්සෙම අර කාලයක් පනවලා කතා කරන්න හරි ඒක අවශ්‍යතාවයක් නෑනේ. බොහොම සරලව ගන්නකො මම ඔබගේ ප්‍රශ්නේ ටිකක් වැඩිපුර වෙලාව ගත්තේ මේක ටිකක් වැදගත් වෙන නිසා. ඒ කියන්නේ දැන් ඔබ හීනයක් දකින්නවා කියලා හිතන හීනයක්. දැන් මේ හීනය ඇතුලේ අපිට වෙන් කරන්න පුළුවන් ද මොනවාවත්? වෙන් කරන්න බෑ. වෙන් කරන්න බෑනේ. මොකද ඒක නිකන් third person view එකකින් වගේ වෙන එකක්. ඒක එහෙම වෙන් කරන්න බෑනේ මේක මෙහෙමයි කියලා එහෙම. දැන් ඔබ චිත්‍රපටියක් බලන. චිත්‍රපටිය බලනකොට ওই චිත්‍රපටිය එක චරිතයක් අයින් කරොත් ওই චිත්‍රපටියේ ඒ චිත්‍රපටියේ වෙනවද එතකොට?
ඒකත් වෙනසක් පොඩි එතකොට හරි මේ ෆිල්ම් එක නෙමෙයි ඒක වෙන ෆිල්ම් එකක්. ඔව් ඒකද මම කියන්න හදන්නේ. එහෙමයි ඒක එක චරිතයක් හරි එක සිද්ධියක් හරි අයින් කරොත් කවදාවත් ඒක ඒ ෆිල්ම් එක නෙමෙයි ඒක වෙන ෆිල්ම් එකක්. එක චරිතයක් අයින් කරපු ගමන් ඒක වෙන ෆිල්ම්. එක සිද්ධියක් අයින් කරාන් පස්සේ ඒ සිද්ධිය ඔක්කොම ජාලේ එකටනේ ගැට ගහිලා තියෙන්නේ. ඒ සිද්ධිය අයින් කරපු ගමන් ඒ කතාව වෙන පැත්තට ඩිවෙලොප් වෙනවා. එතකොට ඒක වෙන කතාවක්. ඒක වෙන ෆිල්ම් එකක්. පැහැදිලිද? එතකොට දැන් මේ වගේ දැන් මේ මෙතන කියන මනස විසින් මවන ලද මේ මනසක් තිබිලා මනස විසින් මවනවා නෙමෙයි මට මේ වෙන කියන්න අදහසක් වෙන කියන හොඳම වචනේ තමයි ඒක මේ මවන චිත්තද රූපේ අපි වෙන් කරලා ඒක වෙන් කරන අතීතේ අනාගතේ වර්තමානයේ වෙන් කළා මේ දෙක අතර තියෙන අර ગેප් එක අන්න ওই ગેප් එකට තමයි මානෙ කියන්නේ එහෙමයි සමහර ඒකෙන් ඔබට වෙනස එතකොට දැන් අභ්‍යන්තර බාහිර කියලා දැනෙන කොටත් එතනක් තියෙන මානෙ ඒක අර පර්සනල් ඊගෝ එකට වඩා එහා ගිය කතාවක්. මනුස්සයෙකුගේ පෞද්ගලික මමත්වයට වඩා ඒ කියන්නේ ඊගෝ එක කියන වචනෙට වඩා සියුම් මේක. ඔව් මොකද ඊගෝ එක කියන්නේ ටිකක් පනවන්න පුළුවන්. කතා කරන්නේ මනුස්සයා තියලා ඊගෝ එක අයින් කරා. ඔව්. කරන්න පුළුවන් වැඩ නෙමෙයි. ඒකයි තමයි ප්‍රැක්ටිකලි ප්‍රශ්නේ. ඒක තමයි මම ඔබේ ඊගෝ ඊගෝ එක තිබ්බම මොකක්ද තියෙන ප්‍රශ්නේ කියන්නේ. එහෙමයි. දැන් ඔබට කවුරු හරි ඇවිල්ලා කියනවා ඊගෝ එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. එතකොට ඔබ ප්‍රශ්නයක් තියෙන ඊගෝ එකක් ඔබට හම්බ වෙනවනේ. එතන වචනයක් පනවපලෙන්දී ඒක ඒ වෙලාවට පැන වෙනවා. දැන් එතකොට ප්‍රශ්නයක් වුණ ඊගෝ එකක් හම්බුනේ ඔබට අර කතාව අහගත්තට පස්සේද නැද්ද? ඔව් ඒක එතන අප්ඩේට් එකක් තමයි එතනට වෙන්නේ ඊට පස්සේ. එතකොට ඔබ දැන් මේ ප්‍රශ්නයක් තියෙන ඊගෝ එක කියලා දැක්කේ ආයේ දෘෂ්ටියක් නෙමෙයිද? ඔව් එහෙම තමයි. හරි. හොඳයි අපි එන ඊළඟට යන්න. බොහොම ස්තුතියි. තේරුණා. ස්වාමීන් වහන්සේ ඔව් අවසරයි ස්වාමීන් වහන්සේ එතකොට වර්තමානය කියන එක හිස්නේ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ අතීතය ඉතුරු නැතුව නිරුද්ධයි අනාගතය හටගෙන නැහැ එතකොට අපිට දකින්න කිසිම දෙයක් නැහැ නේ වර්තමානයේ නැද්ද එතකොට අතීතය අනාගතය වර්තමානය කියලා දකින්නේ මොකක්ද? ඔබ ඒක මනස විසින්ම මවන ලද මනෝචිත්ත රූපයක් විතරයි නේද? ඔව් ඒක තමයි දැන් අතීතය කියන එක ඉතුරු නැතුව නිරුද්ධ බව අපිට ඥාණයට ඒක තේරෙනවනේ. එතකොට අනාගතයක් කියන එකක් එන්නම බෑනේ. එතකොට අපි මේ ඉන්න වර්තමානයේ කියන එකට ලෝකයක් හදාගන්න ක්‍රමයක් ඇත්තෙම නෑනේ ඒක ඇතිවන්නේ කොහෙන්ද ඒක දැන් මෙහෙමයි එතකොට දැන් අඩු ගානේ මේක තේරෙනවද කියන්නකෝ දැන් මම ඔය අහන ප්‍රශ්නේ වැරද්දක් තියෙනවා ඒ කියන්නේ ඔබ කියන අතීතේ ඉතුරු නැතුවම නිරුද්ධයි අනාගතය ඇවිල්ලා නැහැ කියන එකේ වැරද්දක් තියෙනවා හැබැයි මේ වැරද්ද මම දැන් මේ වෙලාවේ විස්තර කරන්න යන්නේ නැහැ මම හැබැයි ඔය තෝරා ගැනීම ඇතුලේ ඔබට තේරෙන්නේ නැද්ද ලෝකය කියලා විඳින්න මොකද්ද එතකොට තියෙන එක හදාගත් එකක්. ඔව්. ඒක තමයි ලෝකේ කියන්නේ. එතකොට ලෝකයක් ඇති වෙන්න බෑනේ වර්තමානයේ තුල. ඔව් එතකොට ලෝකය කියලා විඳින්නේ ඔබ මවාගත්තු ලෝකයක් නේද විඳින්නේ? ලෝකය කියන්නේ. ඔව් ඒක හරි. දැන්නට ඒක හරි. ඒ වුණාට ඥානේ වැටහෙනවා නම් වර්තමානයේදී මොනවත් හම්බෙන්න බෑ. ඔව්. දැන් මොකද ඒකට ප්‍රශ්නේ? නෑ එතකොට ඒක හරිද කියන එක මං අහන්නේ. ඉතින් එතකොට දැන් ඔබ හරි කියලා මේ දැන් අපි හරි කියලා හදාගෙන ඉන්න එක කොහෙද තියෙන්නේ? නෑ දැන් හරි කියලා කිසිම දෙයක් නැහැ. මොකද වර්තමානයේ කියන එක බිඳුවයි 0. එතකොට මොකද්ද මේ එතකොට වර්තමානයේ කියන එක 0. හරි ඒක හරි. එතකොට ඔබ දැන් ඔබ දැන් අරන් තියෙන ඔය අදහස ඉතින් දැන්
මේක වටහා ගැනීම සඳහා ගොඩක් දේවල් මවිත වෙනවානේ. එතකොට ඒ මේ එන ප්‍රශ්නය තමයි ඉතින් අහලා ක්ලියර් කරගන්න බලන්නේ. නෑ ඒක තමයි මම දැන් මේ ඔබට මේ ආපහු ගහන්නේ මම හේතුවක් ඇතුව. ඔව්. ගහන්නේ මෙන්න මේ කතාව නිසා. හරිද? එතකොට දැන් ඔබ දැන් අතීතයේ ඉතුරු නැතුව නිරුද්ධයි. අනාගතයේ ඇවිල්ලා නැහැ. ඔව්. එතකොට වර්තමානය කියන එක මනෝමූලිකව මවාගත්තු චිත්ත රූපයක් විතරයි. ඔව්. කියලා අපි නිගමනයක් ගත්තානේ. ඔව්. හරි. එතකොට මේ නිගමනයේ තියෙන ওই චිත්ත රූපය ඇතුළේද පරිබාහිරව. ඒ කියන්නේ ලෝකේද? එතකොට ලෝකය කියන එක මවාගත් එකක් කියලා තේරෙනවනේ. ඔව් ස්වාමීන් වහන්සේ. හරි. එතකොට දැන් අපි හදාගත්තු කතාව දැන් අපි මේක මෙහෙම එකක් තමයි වෙන්නේ කියලා අපි හදාගන්න කතාව තියෙනවනේ. ඔව්. ඒක තියෙන්නේ කොහෙද? ඒක තියෙන්නේ බොහොම සරල ඔබට දැන් ওই තියෙන අවබෝධය කොහෙද පවතින්නේ? සිතේ. මොන සිතේද? සිතුවිලි. ඔබට ඔය පවතින අවබෝධය කොහෙද පවතින්නේ? ඔය මායාව ඇතුළේද මායාවෙන් පිටතද තියෙන්නේ? මායාව ඇතුලේ. එතකොට ඔය අවබෝධය මායාවක් කියලා තේරෙන්නේ නැද්ද? එතකොට අවබෝධය මායාවක් කියන්නේ බොරුවක්නේ. ඔව්. එතකොට දැන් අපි හැම එකක්ම අවබෝධ වෙන දේවල් ඥානය කියන ඒවා බොරුවක්ද? බොහොම පැහැදිලි. එතකොට කොයි විදිහටද අපි එතකොට දැන් බොරුවක් කියලා ගත්තොත් අපිට ඒක පිළිපදින්න බෑනේ. එතකොට කොහොමද අපි තව ඉස්සරහට යන්නේ? ඉතින් ඉස්සරහට යන්නේ. තව ඉතින් දැන් මේ දැන් දැනගත්ත දේ ඇතිද? ඉතින් මම කියන්නේ ඉස්සරහට යන්නේ කියලා නෙමෙයි. පස්සට යන්න ඕන. ආපස්සට යන්න ඕනෙත් නෑ. එතකොට ඉස්සරහට යන්න ඕනෙත් නෑ ආපස්සට යන්න ඕනෙත් නැහැ. එතකොට මේ ලෝකේ ඉන්නේ කොයි විදිහටද? නැවතිලා. එතකොට නැවතිලා ඉන්න. එතකොට නැවතිලා උස්ම ගන්නව නම් නවතින්න බෑනේ. අර ක්‍රියාවලිය සිදු වෙනවානේ. කොහෙද? ඒ දැන් මේ උස්ම තියනකම් මේ පංචස්කන්ධේ ක්‍රියාවලිය ඇසීම දැකීම ඔය වෙන දේවල් උස්ම තියනකම් ඔය තියෙන ඔය අනාගතය දැන් කොහෙද තියෙන්නේ? ඒත් මනසේ මායාව. මඤ්ඤණාව. දැන් ඔබ කලින් කිව්වා ඒක නෑ ඒක මායාවක් කියලා. දැන් කියනවා එතකොට ඒක තියෙනවනේ කියලා. දැන් අපි තාම මේ අපේ පංචස්කන්ධයෙන් අපි දැන් Taman රවට්ටවනවානේ. ඉතින් ඒක කොහොමද දැනගන්නේ? ඉතින් මේ තියෙන මායාව මම මෙහෙම එකක් අහන්නම්කො නෝනාගෙන්. එතකොට පංචස්කන්ධයේ තිබිලා පංචස්කන්ධයේ විසින් නෝනව රවට්ටනවද? නැත්නම් ওই රැවටීම ඇතුලේ පංචස්කන්ධය තියෙනවා. රැවටීම ඇතුලේ පංචස්කන්ධය. පංච උපාදානස්කන්ධය. හරි මොකක් හරි ඔය කියන හැම මොකක් හරි නම් කියන එක. ඒක තියෙන්නේ රැවටීමේ ඇතුලේද රැවටීමෙන් පිටද? රැවටීම ඇතුලේ. එතකොට ඒක රැවටීම ඇතුලේ. එතකොට අවබෝධය දැන් මේ යන පිළිවෙලට නම් ඒකත් මේ රැවටීම ඇතුලේ. ප්‍රඥාව මට කියන්න පුළුවන් රැවටීම ඇතුලේ කියලා. එතකොට තව අමාරුවෙන් දඟලලා තව මොකක් හරි ප්‍රඥාවක් ගත්තොත් ඒකත් රැවටීම ඇතුලේ. එතකොට නවතින්නේ නැද්ද? මම මේ කියන්නේ ඔබ කියන අර්ථයෙන් නෙමෙයි නැවතීම කියන එක. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ. එතකොට ඔබට තවත් දෙයක් ළඟා කර ගැනීමේ උවමනාවක් තියනවද? නෑ ඇත්ත වශයෙන්ම නෑ. ඒ ස්වාමීන් වහන්සේ කියන ඒ කියන්නේ දැන් ඔබට එතකොට තවත් කොහොම හරි කරලා දඟලලා තවත් මොකක් හරි එකක් අවබෝධ කරගැනීමේ උවමනාවක් තියනවද? නෑ. ඇත්ත වශයෙන්ම එහෙම එකක්
නෑ. එහෙම උවමනාවක් නැත්නම් ඔබ නැවතිලා නෙමෙයි ඉන්නේ. ඉතින් එහෙම නැවතිලා නම් ඇයි අපි ප්‍රශ්න කරන්නේ? ප්‍රශ්න කරලා නැවතිලා නැති නිසා. ඉතින් කොහොමද නවතින්නේ? ගමන් නොකර සිටී. ඉතින් ස්වාමීන් වහන්සේ ක්‍රමයක් කියලා දෙන්නකෝ. දැන් මම ක්‍රමයක් කිව්වා ගමන්. ඔබ මොකද කරන්නේ? මම මේ ක්‍රමයෙන් කියන දිශාවට ගමන් කරනවද නැද්ද? ඉතින් දැන් දන්නේ නැති කෙනෙකුට කොහොමද මේක ගමන් කිරීම නවත්ත ගන්නෙ? අනේකනේ ප්‍රශ්නේ. දැන් කොහොමද ඒ ස්ටේජ් එකට එන්නේ? මේක මම හිතන්නේ අපි මේ කලින් කරපු දේශනාවක මේක විස්තර කරා. ඔව්. මොකක්ද ඒ දේශනේ මට මේ වෙලාවේ මතකෙට එන්නේ නැහැ. මම ඒක උපමාවකින් ඒක විස්තර කරා මේ කතාව. කමන්නේ ඒක අර මේ අපිට පොඩි වෙලාවක් අරගෙන ඒක පැහැදිලි කරත් කමන්නේ කියනවා හිතෙනවා ඒ උපමාව. මෙන්න මෙහෙම ගන්නකො. දැන් කවුරු හරි මිනිස්සෙක් ඇවිද ඉන්නවා. ඔව්. දැන් මෙයා මුළු ජීවිත කාලෙම කරන්නේ ඇවිදින එක. ඔව්. මිනිස්සු ටිකක් ඉන්නවා ඒගොල්ලෝ ඇවිද ඉන්නවා. එතකොට මේගොල්ලන්ගේ භාෂාවේ නෑ නවතිනවා කියන වචනේ. භාෂාවේ නවතිනවා කියන වචනේ නෑ. ඒක තේරෙනවද? එතකොට මේගොල්ලෝ ඔක්කොම ඇවිද ඉන්නවා. එතකොට දැන් මේගොල්ලෝ නවතින්න දන්නේ නැහැ. ඒකට මේ මුළු ජීවිත කාලෙම ගමන් කරනවා කෙලවරක් නැතුව ගමන් කරනවා. දැන් මේ කෙලවරක් නැතුව ගමන් කරලා මේගොල්ලන් දැන් මුදටම වෙහෙසටපත් වෙලා ඉන්නේ. හැබැයි ඉතින් මේක තේරෙන්නේ නැහැ. ආයි ගමන් කරනවා ඔහොම යනවා. ඒක එතකොට මේ මිනිස්සු කෙරේ අනුකම්පාවෙන් එනවා තව මිනිස්සෙක් ඇවිල්ලා කියනවා මේ දැන් ඔයගොල්ලෝ ගමන් කරනවානේ නැවතුණා නම් හරි නේද කියලා කියනවා. නැවතුණා නම් ඕගොල්ලන්ට ওই තියෙන පීඩාව ඔක්කොම ඉවරයි. නැවතුණා නම් හරි නේද කියලා අහනවා. ඔව්. එතකොට දැන් මේ මිනිස්සයා කියන කතාව අරයට තේරෙනවද? ඔව්. අර දැන් මේ ගමන් කරමින් ඉන්න මිනිසුන්ට තේරෙනවද? නැවතුණා නම් හොඳයි කියලා කියනකොට ඒක තේරෙනවද? නෑ ඒගොල්ලෝ හොයනවනේ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ භාෂාවේ මොකද්ද නැත්තේ? නැවතීම කියන එකට තේරෙන්නේ නැහනේ. ඔව්. එතකොට ඒ මොකද්ද කියලා අහනවා. අර මිනිස්සු ටික ඔක්කොම එකතු වෙලා අහනවා ඒ මොකද්ද කියලා. ඔව්. හරිද? ඒ මොකද්ද කියලා අහුවට පස්සේ දැන් එතකොට කියනවා දැන් මේ නැවතීම කියලා එකක් තියෙනවා. දැන් ඒක කරා නම් ඕගොල්ලන්ට තියෙන මේ කරදර පීඩා ඔය තියෙන මහන්සිය කපුටි දෙන ඒවා ඔක්කොම ඉවරයි. ඔව්. කියලා කියනවා. දැන් එතකොට ඒත් තේරෙන්නේ නැහැ මොකද මේ නැවතීම කියන එක තේරෙන්නේ. ඊට පස්සේ අර මිනිස්සු ඊළඟට අහන ප්‍රශ්නේ මොකද්ද? කොහෙද නවතින්නේ? එහෙනම් එතනට යන්නේ කොහොමද? ඔව්. ඒ ප්‍රශ්නේ නේ අහන්නේ. ඔව්. දැන් එහෙම තමයි මාත් ඇහුවේ ස්වාමීන් වහන්සේගෙන්. තේරුණාද? ඔව්. ඉතින් පිළිතුර මොකද්ද ස්වාමීන් වහන්සේ? ඉතින් දැන් ඔබත් මේ ප්‍රශ්නයක් කියලා අහනවා. ඊට පිළිතුර මොකද්ද කියලා. ඉතින් අර එතකොට අර යන ගමනේ යන මිනිස්සු ඇහුවේ නැද්ද ප්‍රශ්න? එතකොට දැන් මේ මිනිස්සුන්ට අර මිනිස්සයා කිව්වොත් අර නැවතීම කියන තැනට එහෙනම් යන්න ඕනේ උතුරු පැත්තට කියලා. එතකොට ඒක හරියද? වැරදි නේද? ඔව් මොකද ඒගොල්ලෝ ඒම් කරගෙන නෑනේ යන තැනක්. ඔව් දකුණු පැත්තට යන්න කිව්වම ඒත් නවතිනවද ඒගොල්ලෝ? නෑ. ඉතින් දැන් මම ඔබට මොකක් හරි කරන්න වැඩක් දුන්නාම පස්සේ ඔබ නවතිනවද? නෑ නේද? හැබැයි ඉතින් ඒක කළා බලන්න ඕනනේ ස්වාමීන් වහන්සේ. ඔව් මෙහෙමයි. දැන් කලබල වෙන්න එපා. ඔව්. හරි. දැන් මම මේ කියන කතාව මේ කියන මම හිතන්නේ කවුරු හරි ඒක දේශනාව ෂෙයා කරා නේද? ගෲප් එකට ෂෙයා කරා. ඒක හොඳයි. එතකොට ඒ කියන කතාව තව කීප වතාවක් හරි අහලා බලන්න. මොකද්ද මේ කියන්නේ කියලා. ඒ දේශනාව අරගෙන මම මේ දැන් කියන මේ උපමාවත්
පොඩක් ආපහු නැවත බලන්න මොකද්ද මේ කියන කතාව කියන්නේ. මොකද දැන් ඔබේ භාෂාවේ නැවතීම කියන එකට වචනයක් නැහැ ඔබේ භාෂාවේ. එහෙනම් මට ඒක කියන්න බෑ. මට ඔබට කියන්න පුළුවන් මෙහෙම ඔබ උතුරු පැත්තට යනකොට මට කියන්න පුළුවන් මොකද්ද? නවතින්න. උතුරු පැත්තට යනකොට මට කියන්න දැන් ඔබ නවතින්න කියලා කිව්වට වැඩක් නැහැ නේ. ඔබ දන්නේ නැහැනේ නවතින්න කියන වචනේ. උතුරු පැත්තට යනකොට මට කියන්න පුළුවන් එකම දේ තමයි මොකද්ද? උතුරු පැත්තට යන එක වැරදි කියලා. උතුරු පැත්තට යන එක වැරදි කිව්වහම ඔබ ගන්නෙ මොකද්ද ඊළඟට? අර මිනිස්සු ටිකට මම ගිහිල්ලා කියනවා උතුරු පැත්තට යන එක වැරදි කියලා. එතකොට ඔබ ගන්නෙ මොකද්ද? ඒ මිනිස්සු ටික ගන්නෙ මොකද්ද? හරි පැත්ත කියන්න කියනවා. දැන් උතුරු පැත්ත වැරදි නම් මොකද්ද? දකුණට යනවා. ඒ තමයි ඔබ වගේම තමයි අහන්නේ. එතකොට අහනවා මොකද්ද එහෙනම් හරි පැත්ත? උතුරු පැත්ත වැරදි. ඔව්. එහෙනම් මොකද්ද හරි පැත්ත? එතකොට දැන් උත්තර දෙනගෙන ඔව් දකුණ කියලා කිව්වොත් හරිද? දැන් ගමන් කරන මිනිහා විශ්වාස කරනවා නම් උත්තරේ ඒ පැත්තට දුවනවා. ඔව් එතකොට දැන් කියන එක්කෙනා දකුණ කියලා කිව්වොත් ඒ උත්තරේ හරිද? ඔය දිහා ඇයි වැරදි කිව්වේ උතුර? දැන් උතුරට ගමන් කරමින් ඉන්න අය දැන් උතුරට ගමන් කරොත් නවතිනවද? නෑ. ඒ උතුරට යන අයගේ මේ අයිඩියා එකක් නේ ඒක. එතකොට දැන් උතුරට ගමන් කරනකොට නවතිලාද නෑනේ. නෑ. එතකොට දැන් උතුරට යන ගමන වැරදි කියලානේ. එතකොට කියන්න වෙන්නේ යාට නැවතීම කියන එක තේරෙන්නේ නැත්තම්. හරි. ඔව්. තේරුණාද මම මේ කියන්නේ? ඔව්. එතකොට එයා වගෙන් අහනවා උතුරට යන ගමන වැරදි නම් එහෙනම් කොයි පැත්තටද යන්න ඕනි කියලා. ඔව් හරියට හරි. ඔව්. එතකොට මම යාට කිව්වා දකුණු පැත්තට යන්න කියලා කිව්වොත් දකුණු පැත්තට ගියොත් නවතිනවද? නෑ. ඒගොල්ලන්ට ඒකේ අයිඩියා එකක් නෑනේ. ඉතින් ඒක තමයි මම දැන් මෙච්චර වෙලා කියනවා නැවතියන් උතුරු පැත්ත වැරදි එහෙට යන්න එපා දකුණට යන්න එපා ඒ වැරදි නැගෙනහිරට යන්න එපා ඒ වැරදි ඔක්කොටම යන්න එපා කියලා කියනකොට ඔබ ආයි අහනවා එහෙනම් කොහෙටද යන්න ඕනි කියලා. ඔව් ස්වාමීන් වහන්සේ. කලබල වෙන්න එපා. ඔව්. කලබල වෙන්න එපා. මට තේරෙනවා කතාව. පුළුවන් අය දේශනේ අරගෙන ආපහු නැවත වතාවක් අහන්න. ඔව් මම අදම අහනවා ඒක. ඒක අහන්න. කලබල වෙන්න නැතුව අහන්න. ඒක අහනකොට මම කියන නැවතීම මොකද්ද කියලා තේරෙයි. මම මේ නැවතීම කියන වචනේ ගත්තේ මේ භාෂාවේ ඒකට වෙන වචනයක් නැති නිසා. ඒ ආසන්නම වචනේ. දැන් ස්වාමීන් වහන්සේ තව එක්සැම්පල් එකක් කිව්වොත් බුදුහාමුදුරුවෝ කියන්නේ අඟුලිමාලට නවතින්න කියලා. මම නැවතිලා ඔබ නැවතින්න කියලා. ඔව් ඒක දුවන ගමන් කිව්වේ නවතින්න කියලා. ඒ වගේ මීනින් එකක්ද? එතනත් ඔව් ඒක අමුතු නැවතීමක් ඒක. දුවන ගමන් නැවතිලා ඉන්නේ කිව්වහම ඒක අමුතු නැවතීමක් නෙනේ. ඔව්. කාලබලින් එපා. ඒ කියන්නේ ඒ දේශන ටික අහන්න. මම මේ උපමාව තේරුණානේ. අඩු ගන්න උපමාව පැහැදිලි. අන්න දැන් ඒ අර මිනිස්සු ඉන්නා වගේ මුලාවක දැනට ඉන්නවා කියලා තෝරගන්න. හරි. හරි. බොහොම පින් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මේ ඒතුළු ස්වාමීන් වහන්සේ මේ දැන් ඔය ඩිමෙන්ෂියා වගේ තියෙන කෙනෙක් කොයි දැන් ඩිමෙන්ෂියා වගේ තියෙන කෙනෙකුට ඒ නියමිතයි දැන් අතීත අනාගත එහෙම නිමිති නෑනේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ඒ වගේ තියෙන කෙනෙකුයි මේ මාර්ගය අවබෝධ කරගත්ත කෙනෙක් අතර මේ වෙනස මොකක්ද ස්වාමීන් වහන්සේ කරුණාකර පැහැදිලි කරන්න. කොහොමද ඒක උපමා කියන්නේ? ඔය වහන ප්‍රශ්න වැරද්දකුත් තියෙනවා. දැන් ඩිමෙන්ෂියා තියෙන කෙනෙකුට හිතෙන්නේ මේ ආකාරයි කියලා ඔබම හිතාගෙන ඉන්නේ. තේරෙනවද මම කියන්නේ? ඊළඟට මාර්ගඵල ලැබිච්ච කෙනෙකුට හිතෙන්නේ මේ ආකාරයි කියලා ආයෙත් කවුද හිතන්නේ? ඒත් අපේම මඤ්ඤණාවක් කියලා වහන්සේ. මට හිතෙන්නේ මෙයාට මෙහිමයි හිතෙන්නේ කියලා දැන් ওই දෙකම
හිතාගෙන ඉන්නේ ඔබමනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි. දැන් මට මේ යම් කිසි තේරුමක් කරගන්න ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් අපිට හිතනවනේ දැන් අර බොහොම අන්තිම සරල උත්තරයක් දෙන්න. කෙනෙක් හීනයක් දකිනවා. එයා දකින හීනේ එයා හීනයක් දකින බව එයා දන්නේ නැහැ. දෙවෙනි එක්කෙනා හීනයක් දකිනවා. එයා හීනේ දකින බව එයා දන්නේ. එහෙමයි. රහතන් වහන්සේ කියන්නේ හීනය දකිනවා ඒක හීනයක් බව දන්නවා. ඩිමෙන්ෂියා කෙනා හීන දකිනවා ඒක හීනයක් බව දන්නේ නැහැ කියන. එහෙමයි සමහරවිට. බොහොම ඩිමෙන්ෂියා නෙමෙයි සියල්ලෝම. අපි ඉන්ක්ලූඩින් අපි හැමෝමනේ. ඔව් හැබැයි දැන් මම මේ කියන කතාව අහලා වැරදි අවබෝධයකට යන්න එපා. මේ කියන කතාව හරහා ඔබ රහතන් වහන්සේට හිතෙන්නේ මෙහෙමයි කියලා ඔබ චිත්‍ර රූපයක් හදා ගන්නවා. පුතඥය කියලා ආයෙ තව කෙනෙක් හදාගෙන යාට හිතෙන්නේ මෙහෙමයි කියලා එකක් හදා ගන්නවා. මෙහෙම කතා දෙකක් හදාගෙන මේ සම්පූර්ණ කතාවම මේක ඇතුළේ ඉන්න රහතන් වහන්සේ පුතඥයව අවබෝධයටපත් වූ අය, අවබෝධයටපත් නොවූ අය මේ ඔක්කොම ඔබේ හීනේ ඇතුළේ ඉන්න චරිත ටිකක් විතරයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ආයි මඤ්ඤණාවක්ම තමයිනේ. ආයි මඤ්ඤණාවක්ම තමයි. ඔව් එහෙමයි. හොඳයි එහෙනම් අදට අපි අවසන් කරමුද එහෙනම්? අපි එහෙනම් අදට අවසන් කරමුද? ස්වාමීන් වහන්සේ ප්‍රශ්න නැත්නම් අවසන් කරමු. ඔව් දැන් මේමයි මේක වැඩිපුර කතා කරන්න ගිහිල්ලා ඔබලා ආයෙ අලුතෙන් සංකල්ප වලට දාගන්න එපා. ඒ කියන්නේ දැන් මේ බණ කියන එක මේ වැඩිපුර කියන්න වැඩිපුර පැහැදිලි කරන්න යනකොට මේක තවත් සංකල්ප ටිකක් හදාගෙන ඔබ තවත් අමුතුම කතාවක් හදාගන්න ඉඩ තියෙනවා. ඉතින් මේ අද මම කියපු ටික පවා තව සංකල්ප ටිකක් පමණමයි. මේවා එකක්වත් මේ ලොකුවට ඔබ බරට ගන්නෙ නැතුව මේ කියන්නේ මම ඔබට හැම වෙලාවෙම කියනවා මම ඔබට තව යමක් තේරුම් කරවන්න උත්සාහ කරනවා නෙමෙයි. ඔබ මෙච්චර දවසක් තේරුම් ගත්තයි කියලා හිතාගෙන හිටපු ටිකේ වැරද්ද පෙන්වා දීම සහ තේරුම් ගැනීම කියන ක්‍රියාවලියේ තියෙන වැරද්ද පෙන්වා දීම තමයි කරන්නේ. තේරුණාද? දෙකක් තියෙන එකක් මෙච්චර දවසක් තේරුම් ගත්තයි කියලා හිතාගෙන තියෙන ටිකේ වැරද්ද සහ තේරුම් ගැනීම කියන ක්‍රියාවලිය. තේරුම් ගැනීම අවබෝධ කර ගැනීම කියන ක්‍රියාවලිය වැරද්ද පෙන්වන දෙන එක තමයි කරන්නේ. ඉතින් මේ සාකච්ඡා ඉවරලා ඔබ හිස් අතින් යන්නේ. ඔබ ජයග්‍රාහකෙක්. හැබැයි ඔබ මොන හරි අරයි යනවා නම් ඔබ පරාජිත. එහෙනම් අදට අපි අවසන් කරමු. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පහවුදුරනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීනි.